පේනවා. දැන් අපේ ආම්දුරන්ට මෙන්න ආයුර්වේදය යන කුමක්ද කියන එකට අදාළව මේ පොතේ නැති ශ්ලෝකයක්. මේක පොතේ නෑ අපේ ආම්දුරනේ. මේ සර් අර කළු පාට කොට් අයින් කරනවා සර්. හරි ඉන්න. හරි. හරි සර්. ඔත්තක් පැනක් වරන් ලෑස්ති යන්නේ. ඔය මියුට් කරාමද මේ රූපේ පේනව නේද? පේනවා සර්. හරි. එhmenan බලන්න මෙන්න මේක කියනවා මේ ශ්ලෝකයක් මේ අපේ මූල ග්‍රන්ථයක තියෙන රූප මේ ශ්ලෝකයක් දීලා තියෙන්නේ ආයුර්හිතා හිතං ව්‍යාධි නිදානං සමනන්තතා විද්‍යන්තේ යත්‍ර විද්වද්දිත් ආයුර්වේද උච්චතේ. අරසනයි මේ ඔබ වහන්සේ සංස්කෘත භාෂාව දන්නේ හින්දා මේක තේරෙනවත් ඇති. ආයුර්හිතා හිතං ආයුෂේ හිත අහිත. අපි යටින් තේරුම දාලා තිනවා හිත අහිත ආයුෂ. ව්‍යාධි කියලා කියන්නේ රෝගවලට. එතකොට හිත අහිත ආයුෂ රෝග නිදාන. දයන්නත් හොඳට බලන්න නිදානං කියලා ලියනකොට අපි අල්ප ප්‍රාණ දයන ලියන්නේ මේ නිදාන කියන එකේ තේරුම තමයි යමකට හේතුව. අර අපි ජාතක පොතේ එහෙම නිදාන කතාව කියලා කියන්නේ ඒ දෙයට හේතුව. ඒතර රෝග සහ රෝග නිදාන කියන්නේ රෝග ඇති වෙන්න හේතුව. සමනං තත සමනය කරනවා නම් යමක. සමනය කිරීම කියන්නේ ප්‍රතිකාර. යමක ප්‍රතිකාර දක්වනවා නම් විද්‍යන්තේ යත්‍ර විද්වද්දි විද්වතුන් විසින් ආයුර්වේද උච්චතේ ආයුර්වේදයයි උච්චතේ කියනු ලැබේ. හරි ඒක තරල තේරුම තමයි යම් විශේෂක නැත්නම් යම් හිත අහිත ආයුෂ ගැනත් රෝග ගැනත් රෝග හා රෝග නිදාන රෝග නිදාන කියලා කිව්වේ රෝග ඇතිවීමට හේතුව ගැනත් ඒ රෝග නැති කිරීමට අවශ්‍ය ප්‍රතිකාර ගැනත් කියවෙනවා නම් ඒ කියන්නේ කරුණු හතරක් මෙතන කියවෙනවා ආයුෂ රෝග රෝග නිදාන ප්‍රතිකාර මෙන්න මේ හතර යම් විෂයක උගන්වනවද ඒකට උගතුන් කියනවා ආයුර්වේදය කියලා. ඔන්න ඉතා හොඳ ශ්ලෝකයක් ඔබ වහන්සේට දැන් විභාගයේදී ලිවීමේදී මේකේ ශ්ලෝකයක් පාවිච්චි කරලා යම් ප්‍රශ්නයක් ආවොත් රචනාමය ප්‍රශ්නයක් තියෙනක ඔබේ විද්වත් බවට ඔයාලා ගන්නා බවත් පෙන්වන්න පුළුවන් සහ ඒක තමයි ඇත්තටම සැබෑව මූලාශ්‍රයක හොඳට පැහැදිලි කරන්න පුළුවන් නම් ඔබ හොඳ සමතෙක්. නිකම්ම ආයුර්වේදය කියන්නේ දේශීය ප්‍රතිකාර තමයි හිතන්නේ ඒකනේ ගුලි කල්ක බොන එක තමයි ආයුර්වේදය. එහෙම නැත්නම් මැල්ලුම් පත්තු බඳින එක තමයි ආයුර්වේදය. අපෝ සිංහල වෙදකම් කරන්න බෑ කියන තැන එන්නේ. නමුත් මේක එහෙම එකක් නොවන බව තව ඉදිරියට යනකොට වහන්සේට තේරෙන්නේ. මේක ශ්ලෝකයක්. මේක ඔබේ අර්ථකථනය නැහැ. මේ දැන් ඊළඟකට ගියොත් මේ අනිත් ශ්ලෝකය එහෙම නැත්නම් අනිත් මේක පැහැදිලි කිරීමට ගියොත් මෙතන තියෙනවා ආයුර්වේදයේ සඳහන් ආයුෂයේ ප්‍රභේද හතර කියන එක. ඒ ආයුෂයේ ප්‍රභේද හතර කියලා කිව්වේ අර ඉතලා හිත අහිත කියන එක පිළිබඳව කතා වුණා. ඒ ෆොටෝ එක අරන් නෙවෙයි ඉතිලා තියෙන්නේ. අනේ ඔය මියුට් එක ඕෆ් කරගන්න හැමදෙන්නේ මෙහෙට ලොකුවට ඇහෙනවා. ප්‍රශ්නයක් අහනවා. මොකද්ද අපේ හැමදෙම ප්‍රශ්න කියන්නේ? අපේ ආන්දෝලන ඉදිරිපත් කරන කිසි ගැටලුවක් නැහැ. මොකද මේ ප්‍රශ්න තියාගෙන ඉදිරියට යන්න බෑ. ඔබ වහන්සේට පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් මම කියන්නේ මයික් එක ඔන් කරලා අහන්න. හැබැයි අනිත් අය කරුණා කරලා මයික් ඕෆ් කරන්න. මොකද නැත්නම් බාධා කරනවා. හරි. මෙතන හතරක් තියෙනවා. හිත ආයුෂ, අහිත ආයුෂ, සුඛ ආයුෂ, දුක්ඛ ආයුෂ. එතකොට මේ ආයුෂය ගැන තමයි අපි කතා කරන්නේ. ආයුෂ කියන්නේ අපි කියන්නේ ජීවිත කාලය, අපේ ජීවිත පැවැත්ම අපි දිවිග වෙන එක අපි කවුරුත් කැමති දීර්ඝායුෂ මෙන්නින්ද. අපි ඒකයි ආශිර්වාද කරන ඔබ වහන්සේලා අපිට ආශිර්වාද කරන සුඛී දීර්ඝායුකෝ භව. සුඛී දීර්ඝායුකෝ භව. නිකන් දීර්ඝායු නෙමෙයි සුඛී දීර්ඝායු. අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් නැහැ ලෙඩෙක් විදිහට. අපි කියන්නේ රජෙක් වුණත් වැඩක් නැහැ ලෙඩෙක් නම් කියලා. ඒ නිසා දීර්ඝායුෂ විඳිනවා නම් විඳින්න ඕනේ අපේ හාමුදුරුවනේ සැපවත් සහ හිතවත්. මේ හිත කියලා කියන්නේ මෙතන යහපත් තමන්ටත් අනිත් අයටත් යහපත් ආකාරයෙන් කල්ක්‍රියාව ගත කිරීම එක්තරා විදිහකින්. සුඛ තමන්ට සැපවත් ආකාරයෙන් ලෙඩ රෝග වලින් තොරව ආයුෂ වින්දනය. ඕකේ අනිත් පැත්ත තමයි අහිත ආයුෂ. සමහර කෙනෙක් දීර්ඝායුෂ විඳිනවා තමන්ට ඇතිඵලකුත් නැහැ අනුන්ට ඇතිඵලකුත් නැහැ තමන්ගේ ජීවිතේට යහපත් බවක් නැහැ. ඒ වගේම තමයි දුක් විඳිනවා. එක තැනට වෙලා ඇඳට වෙලා අපි කියන මාංච පරායන වෙනවයි කියලා ඇඳ මත්තටම වැටිලා අවුරුදු 100ක් කල් ගෙවනවා. සමහර වෙලාවදී සමහර කෙනෙක් උපතින්ම අංග විකල භාවයට හෝ යම් රෝගී තත්වයකට පත් වෙනවා. අපි එවැනි අය දකිනවා. අපි අයට කරුණාවන්ත වෙන්න ඕන. මොකද එහෙම රෝගීන් ඉන්නවා මහත් ඒ අය ඇත්තටම බොහෝම දීර්ඝායුෂ විඳිනවා.
හැබැයි දීර්ඝ ආයුෂ වින්දට වැඩක් නැහැ. ඒ ජීවිතය හැපවත් නැත්තම්. ඉතින් ඒ නිසා මේ ආයුර්වේදයේ උගන්වන මේ ආයුෂය මෙන්න මේ විදිහට ප්‍රභේද හතරකට බෙදලා තියෙනවා. හිත ආයුෂ, අහිත ආයුෂ. ඒ කියන්නේ හිත කියන්නේ Tamanටත් අනෙක් අයටත් යහපත් ආකාරයෙන් පවතින අහිත ආයුෂ තමාට අනෙකාට ගැටලුවක් වෙන එහෙම නැත්නම් ඒක යහපතක් නොවන ආකාරයෙන් සුඛ Taman සැප විඳින්න ගත කරන ආයුෂ, Taman දුක් විඳින්න ගත කරන ආයුෂ. එතකොට හුදු ආයුෂය විතරක් පැතීම පළක් වෙන්නේ නැහැ. නොමරී ජීවත් වීම කියන එක පළක් වෙන්නේ නැහැ. ලෙඩ වෙවි. ඒ හින්දා තමයි ඔබ වහන්සේලා අපට ආශිර්වාද කරන පිරිතක් ආදී ඉවර වුණාම යම් මේ යහපත් කටයුත්තක් ඉවරනාන් පස්සේ සුඛී දීර්ඝායුකෝ භව. ඔබට සුඛී දීර්ඝායු ලැබේවා. සැප දීර්ඝායුෂ ලැබේවා. ඉතින් ආයුර්වේදයේ පරමාර්ථ ඔන්න සුඛී දීර්ඝායුෂ අත්කර දී. මේක තමයි කලින් ශ්ලෝකයේ කීවේ. හොඳයි අපි ඉදිරියකට යමු. තවත් මේ ආයුර්වේදාව තරණය කියලා කොටසක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් එක්කම මම තව ඔබ වහන්සේලාගේ මේ පොතත් එක්ක තියෙන කාරණාවක් අතුලත් කළා. මොකද ඒ ශ්ලෝක දෙකත් විස්තර කරන එක මෙතනදී හොඳ නිසා මේ 13 1 කියන කොටස යටතේ ඔබ වහන්සේලාට මේ ආයුර්වේදයේ කියන පරිදි මේක පේන්නේ නැහැ නේ සර්. පේන්නේ නැද්ද? මේ පොඩියට පේන්නේ සර්. මේක පොඩියටද පේන්නේ? ඔව් සර්. යාලා සර් පේනව නේද? ඔව් පේනවනේ. හරි හරි. ඒකේ ඒගොල්ලන්ගේ හරි ඒ ගැටලුව හදාගන්න හාමුදුරනේ. බහුතරයකට එහෙම නෑ. හරි. හරි සර් අපේ මේ ශාන්ත සර්. හරි. ඔව්. අපි මෙන්න මේ තුන්වෙනි කොටස මේ ආයුර්වේද අවතරණයට එන්න කලින් මම පැහැදිලි කරලා දෙන්න වෙනවා. අපේ මේ පෙළ පොතේ තියෙන ටිකත් මම කිව්වා පෙළ පොතෙන් අපි බහැරව ශ්ලෝක දැම්ම වුණාට පෙළ පොතත් එක්කත් යන්න එපා. පෙළ පොතේ තියෙන හින්දා මේකේ තිබ්බා ස්ලයිඩ් එක මම හිතන්නේ සර් අපේ තිබුණේ මේ ඉන්න බාන්න පොඩ්ඩක් ඉන්න බාන්න මම දාන්න ඉන්න බාන්න. පෙළ පොතේ කොටසත් නෑ මේකට කලින් ඒවස මුල් කොටසට යන්න ඕන. කොටසට අපි මේ මම කියපු ටික දැන් මේක තියෙන්නේ. ඕකට කලින් බලන්න මේකද මේක අපි කතා කරාද? ඕකයි ඕකට කලින් තව එකක් තියෙන්න ඕන සර්. කලින් තව එකක් මම දාලා නැද්ද? හරියට තියෙන්නේ. අන්න ඔයින් පස්සේ මේකද? පොත බලන්න ඕනේ නැහැ. පොත නැති අයට මේ පොතකින් මේකද සර්? මේකද? හරි. ඔය තියෙන පෙළ පොතේම තියෙන එක අපේ හාමුදුරනේ. අර මම මුලින් පෙළ පොතේ නැති එකක් තමයි අපේ සර් කිව්වේ ඉදිරිපත් කරන්නේ. මේ පෙළ පොතේ තියෙනක ඔබ හොඳට පේනවා. ආයුර්වේදය යන්නේ සරල අදහස. ඉතා සරලව කියනවා නම් වේදයේ විද්‍යන සකුපදයෙන් උපන්නක ඔබ වහන්සේලා දන්නවා. සංස්කෘත භාෂාවේ ධාතුවක් විත් කියන ධාතුව තියෙනවා. ඒ විත් කියන එකෙන් තමයි වේද කියන එක උපදින්නේ. ඒ වේද කියන එකේ තේරුම තමයි දැනීම, දැනුම, නුවණ. ඔය ඕන අර්ථයක යොදන්න පුළුවන්. අපි කියනවානේ මේ පරිසර වේදියා, සිනමා වේදියා. ඒ වේදියා කියන්නේ සිනමාව පරිසරය පිළිබඳ දත් දැනත්තා කියන එක. එතකොට මෙතනත් වේද කියලා කියන දැනීම. ආයු යන ආයුෂ වේ. ඒ අනුව ආයුර්වේදය anu ආයුෂ පිළිබඳ දැනීම. අර අපි ආයුෂ කියනකොට කිව්වේ හිත ආයුෂ, අවිත ආයුෂ, සුඛ ආයුෂ, දුක්ඛ ආයුෂ කියලා අන්නේ ආයුෂ තමයි මේ කියන්නේ. එහෙනම් ආයුෂය පිළිබඳ යමක උගන්වනවා නම් ආයුෂය පිළිබඳ දැනීමක් තියෙනවා නම් අන්න ඒකට තමයි ආයුර්වේදය කියලා කියන්නේ. ඒක ඔය සුස්ෘතාචාර. ඔබට ඉදිරියේදී අපි හාමුදුරනේ මේ සුස්ෘතාචාර කවුද? චරකාචාර මේ සුස්ෘත මේ ග්‍රන්ථය මොකක්ද කියලා පැහැදිලි වෙනවා. මෙන්න මේ ආයුර්වේදය පිළිබඳ මූලිකව පොත් ලියපු පඬිවරයෙක් තමයි සුස්ෘතාචාර්යතුමා. එතුමා කියනවා ආයුරස්මින් විද්‍යතේ නේනවා ආයුර්වින්දති ආයුර්වේද. මේවා ටිකක් හයියෙන් කියවලා එහෙම පුරුදු වෙන්න ඕන. සංස්කෘතනේ. ආයුරස්මින් විද්‍යතේ නේනවා ආයුර්වින්දති ආයුර්වේද. ඔය ශ්ලෝකයේම බැලුවා මේ වගේ එකක් හරි කටපාඩමින් තියාගන්න. එතකොට යම් කෙටි ප්‍රශ්නයක් ඇහුවොත් ආයුර්වේදය කියන්නේ මොකක්ද කියලා මේක ලිව්වත් උත්තරයට ලකුණු දෙන්න ඕන. මොකද සංස්කෘතයෙන් ලියලා තියෙන්නේ. බලන කෙනාට සංස්කෘත පුළුවන් ද බැයිද කියන එක අදාළ නෑ. ඔබවහන්සේලා සංස්කෘතෙන් උත්තර ලියලා තියෙනනම් දෙන්න වෙනවා ලකුණු. මේ සංස්කෘත ආයුරස්මින් විද්‍යතේ නේනවා ආයුර්වින්දති ආයුර්වේද. මොකද්ද? මෙහි ආයුෂ ඇත්තේද මේ හේතුවෙන් ආයුෂ විඳුණු ලබයිද ඒ ආයුර්වේදය. මේ සංස්කෘත ශ්ලෝකයේම තේරුම තමයි ඒ දීලා තියෙන්නේ. ඒක පැහැදිලි කළොත් යම් ශාස්ත්‍රයක ආයුෂ පිළිබඳ විස්තර කරයිද යම් ශාස්ත්‍රයකින් දීර්ඝායුෂ විඳීමට හැකියාව ලබා දෙයිද එම ශාස්ත්‍රය ආයුර්වේදය නම් වේ. ඔන්න ආයුර්වේදය කියන එක සරලව කිව්වොත් යම් ශාස්ත්‍රයක කියනවා නම් ආයුෂය පිළිබඳව ඒ ආයුෂය දීර්ඝායුෂ විඳීම දක්වා දික්ක නැත්නම් දීර්ඝායුෂ වින්දනය පිළිබඳව කොහොමද උගන්වලා තියෙන්නේ?
ආන් ඒ ශාස්ත්‍රයට තමයි ආයුර්වේදය කියන්නේ. එහෙම නැතුව බේත් කල්ක ගුලි බොන හින්දාවත් මැල්ලුම් පත්තු දාන එකවත් නෙමෙයි ආයුර්වේදයේ. දීර්ඝායුෂ වින්දනය පිළිබඳව යම් ශාස්ත්‍රයක උගන්වයිද එය ආයුර්වේදය නම් වේ. ඒක ඊළඟට තව ශ්ලෝකයක් තියෙනවා. තවත් ආචාර්යවරයෙක් කිව්වට ඊළඟට යමුකෝ අපිට. ඊළඟ ශ්ලෝකය ඒකත් පොතේ තියෙන එකක්. හරි ලස්සන එකයි. හිතා හිතං සුඛං දුක්ඛමායුස්තස්ස හිතා හිතං මානංච තත්ත්වයක් ප්‍රෝක්ත මායුර්වේදක්ස උච්චතේ. හරි ලස්සනයි. ඒක තියෙනවා චාසු කියලා තියෙනවා. මොකද්ද බලයි චාසු? ඔයගලගේ පොතේ නම් තියෙනවා. චරක කියන පොතේ චරක සංහිතාව මම ඉදිරියේදී පෙන්නන්නම්. චරක සංහිතාව කියන පොතේ සූත්‍රස්ථානේ අතර 41 වෙනි අධ්‍යාය සූත්‍රස්ථාන කෙනක 41 වෙනි කොටස තමයි මේ ශ්ලෝකේ තියෙන්නේ කියන එක තමයි. යම් කෙනෙක් කවදා හරි දවසක චරක සූත්‍ර වගේ පොතක් බලනකොට මෙන්න මේ මූල පාඩ එක්ක බලන්න පුළුවන්. මේ තියෙන මේ පාඩක සටහන එක්ක චරක සූත්‍රස්ථාන 41 මේක තියෙනවා. බලන්න ඒකෙත් ලස්සන හිත අහිත සුඛ දුක්ඛ ආවිෂ පිළිබඳවද එම ආවිෂය පිළිබඳව හිතකර අහිතකර දේද ආවිෂයේ ප්‍රමාණයද ස්වરૂපයද යම් ශාස්ත්‍රයක වේද එය ආයුර්වේදයයි කියනු ලැබේ. හිත අහිත අර ඉස්සෙල්ලත් අපි කියවුණා. හිත අහිත ආවිෂ සුඛ දුක්ඛ ආවිෂය පිළිබඳවද ඒ ආවිෂ ගැන කිව්වට වැඩක් නැහැ. ආවිෂය සඳහා අපි කල යුතු නොකල යුතු හිතකර අහිතකර දේවල් මොනවද අපි කරන්න ඕනේ අපි මොනවද නොකරන්න ඕනේ ඒව දැනගන්න. කරන දේවල් විතරක් දැනගෙනත් අපි වලකින්න ඕනේ. දැන් මේ කොරෝනා කාලේ අපි නොකල යුතු දේවල් ටිකක් තියෙනවා. කල යුතු දේවල් ටිකක් තියෙනවා. දෙකම කළොත් තමයි කොරෝනා වලින් වලකින්න පුළුවන්. අපි නිතරම තැන් පොදු ස්ථාන වල යනකොට අල්ලන්න හොඳ නැහැ. ඒ යටින් මූණ අල්ලන්න හොඳ නැහැ. අන්න නොකල යුතු දේවල්. අර මුඛාවරණ පළඳින්න ඕනේ. අත් නිතර සබන් දාලා හොදන්න ඕනේ. ඒ කල යුතු දේවල්. නොකල යුතු දේවල් කල යුතු දේවල්. අන්න ඒ වගේ. අපේ ආයුෂ දික් කරගන්න අපි හිත කර අහිත කර දේවල් දැනගන්න. ආයුෂයේ ප්‍රමාණය දීර්ඝායුෂ බල කොහොමද ප්‍රමාණය කියන එකෙන් අදහස් කරන මේ දීර්ඝායුෂ වින්දනය ගැන කොහොමද දැනගන්න කියන එක. ආන් ඒ ශාස්ත්‍රයට අපි ආයුර්වේදය කියනවා කියන එක තමයි මේකේ අදහස. හරි අපි තවත් ඉදිරියට යමු. දැන් මේකම තමයි අර හිත අහිත ඖෂාදී පිළිබඳව අපි මේ ශ්ලෝකේ කලින් කතා කළා. හිත අහිත ඖෂ රෝග නිදාන හා ප්‍රතිකාරයමක විදිහේ ආයුර්වේදය කියනු ලැබේ. අපි මේක කතා කළා. අපි ඔය තියෙන්නේ අර මේ තේරුම ගැටලුවක් තියනවාද කවුරු හරි කතා කරන බව ඇහෙනවා. ප්‍රකාර උපමා විස්තාන් දක්වා ගන්නා වූ වීම පැහැදිලිව ඇහෙන්නේ නැහැ. මහේෂ් එක අපේ හාමුදුරු කෙනෙක් ප්‍රශ්නයක් අහනවද? හරි හොඳයි. මම හිතන්නේ දැන් හරි මේ ආයුෂය පිළිබඳව අපි ආයුර්වේදය යන කොමක්ද කියන එක තමයි මේ ශ්ලෝක 4ක් දක්වමින් ඔබට ඉදිරිපත් කළේ. එතකොට මේකේ පොදු අර්ථය අපිට ගන්න පුළුවන් ආයුර්වේදය කියන්නේ දීර්ඝායුෂ වින්දනය පිළිබඳව ඉගැන්වෙන ශාස්ත්‍රය. ආයුර්වේදය යනු හිත සුඛ දීර්ඝ ආයුෂ පිළිබඳවත් ඒ සඳහා කල යුතු ඇවතුම් පැවතුම් ආදිය ගැනත් ඉගැන්වෙන ශාස්ත්‍රයක් ශිල්පයක් වේද ඒ ආයුර්වේදය. ඔන්නෝම සරලව මතක තියාගත්තාම ඇති. වැඩි දුරට තමයි අර ශ්ලෝක ඕන වෙන්නේ. යම් විදියකින් ප්‍රශ්නයක් අහුවොත් ආයුර්වේදය යනු කොමක්ද කියලා ඔබ දෙන්න ඕන උත්තරේ තමයි හිත සුඛ දීර්ඝායුෂ පිළිබඳව හඳුන්වයිද හඳුන්වා දෙයිද ඒ වින්දනය පිළිබඳ කල යුතු පිළියම් හඳුන්වා දෙයිද ඒ ශාස්ත්‍රය ආයුර්වේදය ලෙස හඳුන්වනු ලැබේ. ඔච්චරයි. හරි සරලයි. දක්ෂතාව තියෙනනම් Taman කැමති නම් ශ්ලෝක කටපාඩම් කරලා ශ්ලෝක ඉදිරිපත් කරනවා. එහෙම නොවේ නම් අපි අර අර්ථයවත් මතක තියාගන්න ඕනේ. ආයුර්වේදය anu කුමක්ද කියලා ඇහුවා. පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඒ කොටස පැහැදිලි ඇති නේද අපි හඳුනන්නේ? හොඳයි. පැහැදිලි. දැන් ඔන්න අපි ඒ ආයුෂ කියන එක ඉගෙන ගත්තාන් පස්සේ ආව අර කොටසට ආයුර්වේදාව තරණය. මේක කෙටියෙන් දැනගන්න ඕන එකක්. මොකද මේක මේ අපිට සෞඛ්‍ය පැවැත්මට අදාළ නැහැ. අපි යම් ශාස්ත්‍රයක් ඔබ වහන්සේලා වුණත් ඔය සමහර විෂයන් ඉගෙන ගන්නකොට ඒ විෂයේ ඉතිහාසය, සමාජ විද්‍යාව ඉගෙන ගන්නකොට සමාජ විද්‍යාවේ ඉතිහාසය ඉගෙන ගන්නවා. එතකොට ඒ වගේ මේ පොඩි ඉතිහාසයක් දැනගන්න තමයි මේක දැන් මේ ආයුර්වේදාව තරණය. ආයුර්වේද අවතරණය.
විසන්ධි කළාම ඒ ආයුර්වේද අවතරණය කියන්නේ ආයුර්වේදයේ බැසීම කොහෙටද මනුලොවට මේ අපේ පෙරදිග සම්ප්‍රදාය තමයි අපේ ආම්දුවනේ මේ හැම දෙයක්ම මේ වටිනා කියන ශාස්ත්‍ර හැම දෙයක්ම දේව නිර්මාණ විදිහට ඉදිරිපත් කරනවා ඊශ්වරගේ නිර්මාණයක් ඉන්දියාව විශේෂයෙන්ම ඒක තියෙනවා දෙවියෝ දීපු දෙයක් දේව දායාදයක් විදිහට තියෙනවා ඉතින් ඒ නිසා මේ දිව්‍ය ලෝකයෙන් ආයුර්වේදයේ මනුලොවට පැමිණීම මේක තමයි යටින් තියෙන ආයුර්වේදයේ මනුලොවට පැමිණීම දිව්‍ය ලෝකේ තමයි කලින් තිබ්බේ ඒක මනුස්ස ලෝකෙටම තමයි ආයුර්වේද අවතරණය කියලා කියන්නේ ඒක සිද්ධ වෙච්ච හැටි කෙටියෙන් මම කියන්නම් බොහොම අර දැනගන්න ඕනේ මේ කාලයටත් පොඩි සම්බන්ධයක් තියෙනවා මේ වගේ මේ කොරෝනා වසංගතය වගේ අපේ ආම්දුනේ කොහොම ඉස්සර කාලේ ලොකු රෝග බයක් ඇති වුණාලු මනුස්ස ලෝකෙට මිනිස්සු මැරෙන්න ගත්තා සත්තු මැරෙන්න ගත්තා මේක දැක්ක ඉසිවරු ඒ කාලේ හිටිය ඉසිවරු දේව ඉසිවරු කියලා පිරිසක් ඉන්නවා එතකොට මේ ඉසිවරු සියලු දෙනාම හිමාල පර්වතයට රැස් වුණා. ඒ හිමාල පර්වතයට රැස් වෙච්ච වෙලාවේ ලංකාව නියෝජනය කරමින් දූතයා විදිහට කියන්නේ මේක ප්‍රශ්නකුත් තියෙනවා. හිමාලයේ ඉසි සමුළුවට ලංකාව නියෝජනය කළ ඉසිතෙමේ කවරෙක්ද? ලංකාවේ නියෝජිතයා වුණේ පුලස්ති කියන ඉසිවරයා. ඔය පුලස්ති ඉසිවරයා ගැන විවිධ කතා තියෙනවා. ඒ ජනප්‍රවාද පොහන්දලා අහලත් ඇති. ඉතින් පොයි පුලස්ති ඉසිවරයාත් ලංකාව නියෝජනය කරමින් ගියා. එතනදී ඒ ඉසිවරු කතා බහ කළා දැන් මේ මනුස්ස ලෝකෙට වැළඳිලා තියෙන රෝග දුරු කරන්න අපි මොකද කරන්න ඕන? මේ ගැන සාකච්ඡාවේදී අන්තිමට තීරණය කළා මේකට විසඳුම දෙන්න පුළුවන් ඉන්ද්‍රයා දිව්‍ය ලෝකේ නායකයා ඉන්ද්‍රයාව හමු වෙන්න යන්න ඕන. ඉතින් ඊළඟට එතෙන්දී ඉන්ද්‍රයාව හමු වෙන්න යන්න නියෝජිතයෙක් තේරුවා. ඒ ඉන්ද්‍රයාව හමු වෙන්න යන්න තෝරගත්ත නියෝජිතයා නැත්තම් දූතයා තමයි භාරද්වාජ. ඉතින් මේක අවසානයේ තියෙනවනේ භාරද්වාජ කියලා. මේ භාරද්වාජ ඉසිවරයා. දැන් භාරද්වාජ ඉසිවරයා ගිහින් ඉන්ද්‍රයාව හමු වුණාම ඉන්ද්‍රයා විසින් භාරද්වාජට මේ ආයුර්වේදය උගන්වනවා. ඒ ආයුර්වේදයේ ආපු පිළිවෙල තමයි මේ තියෙන්නේ ඉස්සෙල්ලාම ආයුර්වේදයේ බිහි කළේ මහා බ්‍රහ්මයා. ඒ මහා බ්‍රහ්මයාන ලෝකෙම වුන්කාරයා කියන්නේ ඔන්න මහා බ්‍රහ්මයා එක බිහි කරනවා. එයා ඒක උගන්වනවා දක්ෂ ප්‍රජාපති කියලා තවත් දෙවියෙකුට. දක්ෂ ප්‍රජාපති. ඒ දක්ෂ ප්‍රජාපතියකින් ඒක ඉගෙන ගන්නවා අශ්විනී පුත්‍රයන් දෙදෙනා කියලා. මේගොල්ලෝ හරි අපූර්ව જાතිය කෙනෙක්. මේ අශ්විනී පුත්‍රයන් දෙදෙනා කියලා කියන දෙන්න මේ ඉනෙන් ඉහළ මේ ශරීරයේ කොටස් දෙක කියන්නේ කඳන් දෙකක් පුද්ගලයෝ දෙන්නේ ඉනෙන් පහළ එක පුද්ගලයෙක් අපේ සමහර දෙවිවරු එහෙමනේ මේ අශ්විනී පුත්‍රයන් දෙදෙනා කියන්නේ ඒකයි කකුල් දෙකයි ඉනයි ඒවා එකයි හැබැයි කඳෙන් ඉන ළඟින් ඉහළට කොටස් දෙකයි එහෙම අශ්විනී පුත්‍රයෝ දෙදෙනාගෙන් ඉගෙන ගන්නවා ඊළඟට ඒ දෙදෙනා උගන්වනවා ශක්‍ර දේවේන්ද්‍රයාට ශක්‍ර දේවේන්ද්‍රයා ඒක උගන්වනවා මේ ශක්‍ර දේවේන්ද්‍රයා නැත්නම් අපි ඉන්ද්‍රයා කියලා කියනවා ඉන්ද්‍ර කියන කෙනාම තමයි ශක්‍ර කියලා කියන්නේ මේ ඉන්ද්‍ර ශක්‍ර දේවේන්ද්‍රයා භාරද්වාජට උගන්වනවා ඒ භාරද්වාජයක මනුස්ස ලෝකයට ගෙනල්ලා ආත්‍රය කියලා ඉසිවරයා මුල් කරගත්ත තව බොහෝ ඉසිවරු ඉන්නවා ඒ අයට ආයුර්වේදය උගන්වනවා කියලා කියනවා මේක මහා බ්‍රහ්මයා උගන්වනකොට මහා බ්‍රහ්මයා මේක බිහි කළයි කියලා කියන්නේ ශ්ලෝක ලක්ෂයක් නිකන් නෙමෙයි ඒක පහතු ගානක් නෙමෙයි ශ්ලෝක ලක්ෂයක් තියනවලු ආයුර්වේදෙට ඊට පස්සේ ඒකේ අධ්‍යාය විදිහට වහන්සේ දන්නවා අධ්‍යාය කියලා කියන්නේ මේ පරිච්ඡේද ඒ පරිච්ඡේද 1000ක් තියනවලු. ඉතින් මේ විදිහට ශ්ලෝක ලක්ෂයකිනුත් අධ්‍යාය 10කිනුත් යුක්ත මේ ආයුර්වේදයේ ඔය විදිහට තමයි මනුස්ස ලෝකෙට ආවයි කියලා කියන්නේ. හැබැයි අපි ඕකේ තව පැත්තක් දැනගන්න ඕන අපේ හැමෝම අපි දැන් ඔය අතරම ඉතින් මේක පොඩි සුරංගනා කතාවක් නේ. අපිට ඔයගේ සුරංගනා කතා තියෙනවා. දැන් මහා බ්‍රහ්මයා මැව්වයි කියලා ඔබ වහන්සේලා ඉගෙනගෙන නැතිනේ මිනිස්සු මම නැහැටි. බ්‍රාහ්මනෝ සෙමුක මාසේ බාහු රාජන්න කෘතකෝරු තදස්සත් වෛත්‍යම් පද්‍යාම් සුද්ධ අජායතක් කියලා. ශරීරයේ එක එක තැන් වලින් එක එක ඉපදුනා කියලා. ඒක මැවුම් වාදයේ හැටි. හැබැයි අපි ඇබෑම ඉතිහාසය කතා කරගෙන ගියොත් මේක අපි කියනවා මේ වෛදික යුගයේ වේද යුගයේ ඔබ වහන්සේලා අහලා ඇති ත්‍රිවේදයක් ගැන ඍක් යජුරු සාම කියන ත්‍රිවේදය. පස්සේ කාලේ මේකට අතර්ව කියලා තව වේදයක් එකතු වෙනවා. එතකොට චතුර්වේදය වෙනවා. මෙන්න මේ අතර්ව වේදයට ඇතුළත් උපවේදයක් විදිහට තමයි නැත්නම් අතර්ව වේදයේ යටතට තමයි ආයුර්වේදය දාන්නේ. අතර්ව වේදයේ කොටසක් විදිහට. සමහරු කියනවා නෑ මේක අතර්ව වේදය නෙමෙයි තවත් මේක මහා විශේෂ ඉගැන්වීමක් ඉඳලා මේක පංචම වේදය වෙන්න ඕනේ. පහක් වෙන්න ඕනේ. චතුර්වේදය නෙමෙයි පහක් හරිනම් වෙන්න ඕනේ කියලා. හැබැයි එහෙම පිළිගත්තේ නෑ හැමෝම පංචම වේදය කියලා කිව්වා. මේන් අදහස් වෙන්නේ මේ වෛදික යුගයේ ඉඳන්. ඒ කියන්නේ ඉන්දියාවට අපි දන්නවනේ සුළු ආසියා මධ්‍ය ආසියාවේ ඉඳන් ආර්යෝ කියලා જાතියක් ආවනේ. මෙන්න මේ ආර්යෝ එනකොට මේ මිනිස්සු තමන්ගේ ලෙඩ දුක් වලට නැත්නම් තමන්ගේ දීර්ඝ ව්‍යත්න සඳහා නොඑක් පිළිවෙත් පිළියම් අනුගමනය කළා. ඒවා වාචිකව පවත්වගෙන ආවා. ඒවා ඊළඟට වේදේ අඩංගු කළා. ඒ කියන්නේ ත්‍රිවේදයට ඇතුළත් කළා.
තවත් අපිට අභියෝග. අපි එහෙමනේ අභියෝගේ එන්නේ ඒවට විසඳුම් හොයනවා. අභියෝග ජය ගන්නවා. දැන් කොරෝනා වසංගතය ආවහම ඒකට අපි හුරු වෙනවා. ඒව පසු කාලීනව පිළියම් පිළිවෙත් විදිහට පොත්වලට ඇතුළත් වෙන්න පුළුවන්. එහෙම ක්‍රමයෙන් සංවර්ධනය වුණේ මේක. ඒ අනුව මේ වේද යුගයේ ඉඳන් ඒ කියන්නේ මේ ක්‍රිස්තු පූර්ව 1500 වගේ ඉඳන් ක්‍රමයෙන් දියුණු වෙමින් ආවේ. මේක ඇත්තටම කිව්වොත් එහෙම සැබෑවටම ගත්තොත් අපේ මිනිස්සෙයින්ගේම නිර්මිතයක්. තුම තමන්ගේ ජීවිත පැවැත්ම සඳහා තමන්ගේ ජීවිතය සපවත් කර ගැනීම සඳහා නිර්මාණය කර ගන්නා ලද වටිනා ශාස්ත්‍රයක්. ඒකට ගෞරවය දීම සඳහා එදා යුගයේ තිබ්බ සම්ප්‍රදාය අනුව ඒක මහා බ්‍රහ්මයාගේ ගිණුමට බැර කළා. එහෙමනේ. මහා බ්‍රහ්මයා තමයි අපිට මේක දුන්නේ. ඒක වරදක් නෑ. ඉතින් ඒක පිළිගැනීම ගෞරවයනේ. ඉතින් ඒ සමහර දේවල් අපි යම් ශිල්ප ශාස්ත්‍රයන් එක අයට පවරනවා. මේ අහවල් එක ලියලා තියෙන අහවල් රජුරුව එහෙම නැත්නම් මේ සටන් ක්‍රමයේ හැදුවේ අහවල් රජුරුවේ ගෞරවය සඳහා මිසක ඓතිහාසික වශයෙන් ඒ විදිහටම උණයි කියන එක නෙමෙයි. අපි ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් මේ ආයුර්වේද අවතරණය කියන එක මම හිතන්නේ පැහැදිලි. ආයුර්වේදයේ අවතරණය කියන්නේ ආයුර්වේදයේ මනුලොවට බැසීම. කෙටි ප්‍රශ්නයකට විදිහට අහන්නත් ඉඩ තියෙනවා. එතකොට මේ ආයුර්වේද අවතරණය සිද්ධ වීමට නැත්නම් ආයුර්වේදයේ මනුලොවට ගෙනීමට මුල් වෙච්ච ඉසිවරයා තමයි භාරද්වාජ. මේ ඉසි සම්මේලනයේට ලංකාව නියෝජනය කරමින් ගිය පුලස්ති. ඔය රාවණාගේ ස්ත්‍රිය විදිහට එහෙම සලකනවා. මම කියයි ජනප්‍රවාද විතරයි ඒව පුරා විද්‍යා සාධක නැහැ. පුලස්ති. එතකොට මේක මේ පොඩි දැන ඔබ වහන්සේලාගේ අමතර දැනීම සඳහා මේක වැදගත්කම මේ විශේෂ ඉතිහාසය. අපි එතනින් එහාට යමු එහෙමනම් මේක වැදගත්කම තියෙන මනුස්ස ලෝකෙට ගෙනාවෙන් පස්සේ මේකේ උවමනාව එහෙම නැත්නම් වටිනාකම මොකක්ද කියලා දැනගන්නක දැන් ඔන්න ආයුර්වේදයේ ප්‍රධාන පරමාර්ථ ඉතාම වැදගත්. මේක තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. ආයුර්වේදයේ පරමාර්ථ පිළිබඳව චරක පඬිතුමා චරක ඉසිවරයා සූත්‍රස්ථාන තියේ ඔන්න ඔය විදිහට කියලා තියෙනවා. මොකද්ද? ප්‍රයෝජනං චාස්ස ස්වස්තස්ස ස්වස්ත්‍ය රක්ෂණ මාතුරස්ස විකාර ප්‍රශමනංච. ඔන්න ආයුර්වේදයේ පරමාර්ථය. මොකද්ද මේ කියන්නේ? ප්‍රයෝජනං වාද ප්‍රයෝජනය පිණිස නැත්නම් ප්‍රයෝජනය කුමක්ද? මේකේ ස්වස්තස්ස ස්වස්තයාගේ ස්වස්තයා කියන කෙනා නිරෝගී පුද්ගලයා. ස්වස්තස්ස ස්වස්ත්‍ය රක්ෂණං ස්වස්ත කෙනාගේ ස්වස්ත බව රැකීම එනම් නිරෝගී පුද්ගලයාගේ නිරෝගී බව ආරක්ෂා කිරීම. මාතුරස්ස මෙතන සංදි වෙලා තියෙන්නේ. මාතුරස්ස කියන එකේ අදහස ආතුරස්ස ආතුරයාගේ ආතුරයා කියන්නේ ලෙඩාගේ විකාර කියන්නේ ලෙඩාගේ විකාර කියන එක මෙතෙන් අදහස් කරන්නේ ප්‍රകൃතිය ඉක්මයා සාමාන්‍යයෙන් දිවි ගෙවන ආකාරයට වැඩිය වෙනස් වෙච්ච හින්දා ඒක විකෘතිය විකාර බවට පත් වෙලා ඒ කියන්නේ රෝගී වෙලා. ප්‍රශමනය මනාව මේ සංසිඳ වීම ප්‍රශමනය මනාව දුරු කිරීම. ස්වස්තයාගේ ස්වස්ත බව රැකීමත් යම් හේකින් ආරෝගී වුණොත් රෝග බවට පත් වුණොත් අන්නේ රෝගී පුද්ගලයාගේ රෝගය දුරු කිරීමත් තමයි ආයුර්වේදයේ පරමාර්ථ. එතකොට පරමාර්ථ දෙකක් තියෙනවා. අපි වැඩිපුර මේකේ අවධානය යොමු කරගන්න ගොඩාක් අය දැනගෙන ඉන්නේ ලෙඩ වුණොත් වේද ගන්නවා කියන එක විතරයි. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ආයුර්වේදයේ හැම විටම උත්සාහ කරන්නේ මෙන්න මේ පළවෙනි එකට ස්වස්තයාගේ ස්වස්ත බව රැකීම. නිරෝගී මිනිස්සෙක් නිරෝගී මිනිහෙක් ඉන්නවා නම් ඒ නිරෝගීකම කොහොමද දිගින් දිගට පවත්වගෙන යන්නේ? ඒකට තමයි ආයුර්වේද ඉගැන්වීම. අපි මේ පාඩමට ආයුර්වේද මේ පෙළ පොතට ආයුර්වේදයේ කියන කොටස ඇතුළත් කිරීමේ වැදගත්කමත් ඒකයි. නිරෝගී බව උදෙසා අපි මොනවද කරන්න ඕන? එහෙම නැතුව ලෙඩ වුණාන් පස්සේ මොනවද බොන්න ඕනේ මොනවද කරන්න ඕනේ පිළියම් කියන එක දැන ගැනීම නෙමෙයි. දෙවැනි අරමුණ තමයි ආතුරයාගේ නැත්නම් රෝගී වූ අයගේ රෝගී බව නැසීම. ඔන්න අරමුණ දෙක. ඕක වහන්සලා හොඳට අවධානයට ගන්න ඕන. ඕක අහන්නත් ඉතින් ඇහුවත් නැතත් අපේ ආම්දෝනේ ආයුර්වේදයේ පිළිබඳව ඔන්න ඔය අවබෝධය තමයි ඇති කරගන්න ඕනේ. කාට හරි කියා දෙන්න ඕනේ. සමහර අය වැරදි වැටහීම් වල ඉන්නවා. අපේ මේ ආයුර්වේදය කියන එක නෙමෙයි දේශීය වෙදකම. අපේ වෙදකමේ තියෙන අරමුණ මොකද්ද? මෙන්න මේක තමයි. පැහැදිලිනේ? හොඳයි අපි ඉදිරියට යමු. ඔය අරමුණෙන් අපි ඉදිරියට කටයුතු කරන්න කොහොමද කියන එක තමයි මේ ඉදිරියේ වැඩි කියවෙන්න. ආයුර්වේදයේ දැන් සඳහන් වූ දෝෂ දුරු කිරීම ගැන සිද්ධා මේක තවත් ඉදිරියට වඩාත් හොඳින් පැහැදිලි කරනවා. මේකට මේ ශ්ලෝකයක් තියෙනවා. අපි ශ්ලෝකෙත් එක්කම බලමු දැන් මේ ශ්ලෝක මේ ක්‍රමයෙන් එළිය වෙනවා මේ තියෙන්නේ
දෝෂා ක්ෂීණා රුංහිතව්‍යා කුපිතා ප්‍රසමිතව්‍යා වෘද්ධා නිර්හර්තව්‍යා සමා පරිපාල්‍යයිති සිද්ධාන්ත. මේ සුසුතේ චිකිත්සා කාණ්ඩයේ තියෙන්නේ දෝෂ කියලා කියන්නේ ඉදිරියේදී වැඩි හොඳට පැහැදිලි කරන්නම් අපි රෝගී වෙන අවස්ථාවේ රෝගී වෙන්න හේතු වෙන්නේ වාත පිත්ත කප කියලා අපේ ශරීරයේ දෝෂ තුනක් ත්‍රිදෝෂය කියලා වහන්සලා දැනටමත් අහලා ඇති. ආන් එවැනි දෝෂයක් ශරීරයේ අඩු වෙනවා. අඩු වුණාම අපි ඒක වැඩි කරන්න ඕනේ. අඩු දෝෂය වැඩි කිරීම. දෝෂ සීන වුණුත්. කුපිත වෙනවා. දෝෂ කිපෙනවයි කියලා කියනවා. දෝෂ කිපෙනවා. කෝපයටපත් වෙනවා. ආන් ඒක සමනය කරන්න ඕනේ. සමහර වෙලාවදී වැඩි වෙනවා. අපි කියන වාත වැඩි වෙලා, එයාට පිත වැඩි වෙලා, එයාට සෙම වැඩි වෙලා. මේ දවස්වල පෙලක් අයට සෙම වැඩි වෙලා. දැන් මේ දවස් ඊළඟට අපේ දැන් මේ දවස්වල දූරියන් තියෙනවා, මැංගුස් තියෙනවා, රබුටන් තියෙනවා. ඔන්න දැන් ඉතින් අපි කරනවා මේ උෂ්ණ කෑම. ඕවා කාලා සමහර අයට පිත වැඩි වෙලා, ඇඟේ උෂ්ණය වැඩි වෙලා. ඒකයි වෘද්ධ වූ දෝෂය. එහෙම වැඩි වෙච්චිව පිට කරලා දාන්න වෙනවා. එතකොට සම වෙලා තියෙනවා නම් දෝෂය මොකවත් නැහැ. හොඳට පාලනය කරගෙන යන්න තියෙනවා. මේක තවත් හොඳට ඉදිරියේදී අහු වෙනවා. දැනට අපි ඒක නිකන් මේ සිද්ධාන්තයක් විදිහට මේක කලින් දැනගන්න ඕන හින්දා අපි මේ ඉදිරිපත් කළේ වාත පිත්ත කප කියන තුන් දෝෂය යම් කෙනෙක්ගේ ඇඟ ඇතුලේ අඩු වුණොත් ඒ අඩු වෙච්ච දෝෂය හෝ දෙක වැඩි කරන්න ඕනේ. ඒ අදාළ මට්ටමට වැඩි කරනවා කියලා ගොඩාක් වැඩි කිරීම නෙමෙයි අදාළ මට්ටමට ගෙන ඒම. යම් කෙනෙක්ගේ ශරීරයේ දෝෂ කිපිලා තියෙනනම් ඒ කිපිත නැත්නම් කුපිත වූ කෝපයටපත් වෙච්ච දෝෂය සමනය කරන්න ඕනේ. යම් කෙනෙක්ගේ ශරීරයේ යම් දෝෂයක් වැඩි වෙලා තියෙනනම් වහාම වැඩි වෙච්ච එක ඉවත් කරලා දාන්න ඕනේ. ඇඟ ඇතුලේ තියාගෙන හිතුවොත් හානි වෙන්න පුළුවන්. එහෙම නැතුව කාගේ හරි හොඳට වාත පිත්ත කප හොඳට අර කියන්නේ බැලන්ස් එකේ සමබරව තියෙනනම් ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නක පවත්වගෙන යන්න. 아무තෙන් දෙයක් නැහැ. ඒකට තමයි අර ස්වස්ථයාගේ ස්වස්ථ බව රැකීම කියන එක යටතේ විස්තර කරන්න ඕන ඔය කොටස. නිරෝගීනේ. නිරෝගී කෙනා දැන් කොහොමද ඉස්සරහට නිරෝගීකම පවත්වාගෙන යන්නේ? ඔන්න ඔය කාරණාව තමයි තියෙන්නේ. හොඳයි. දැන් ඒක පැහැදිලි ඇති කියලා මා හිතනවා. දැන් ඔන්න ආයුර්වේදයේ ගුරුකුල සම්ප්‍රදාය. ඒක ඔබ වහන්සේලාගේ පොතේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අර මනුස්ස ලෝකයට ආවන් පස්සේ ඉති සම්මේලනයේ නියෝජිතයා විදිහට භාරද්වාජ දිව්‍ය ලෝකයට ගිහින් ඉගෙනගෙන එනවා. ඉගෙනගෙන ආවන් පස්සේ මනුස්ස ලෝකෙට ඉගෙනුවාම ඒ මනුස්ස ලෝකෙදි මේක කණ්ඩායම් දෙකක් විසින් ඉදිරියට පවත්වගෙන යන්න බාර ගන්නවා. එක කණ්ඩායමක් තමයි චරක සම්ප්‍රදාය. අනිත් කණ්ඩායම තමයි සුශ්‍රුත සම්ප්‍රදාය. චරක සුශ්‍රුත. ඒ චරක සම්ප්‍රදායටම කියනවා අග්නිවේශ තන්ත්‍රය. ඒක මොකද මූලික අග්නිවේශ තන්ත්‍රය කියලා පොතක් ගැන කියවෙනවා. ඒ පොත නිසා අග්නිවේශ තන්ත්‍රය කියලා කියනවා. ඊළඟට ඒකෙදි වැඩිපුරම ප්‍රතිකාර ක්‍රම සඳහා යොදා ගන්න ද්‍රව්‍ය සහ ප්‍රතිකාර කරන ක්‍රමය අනුව කාය චිකිත්සා කියලා නමක් දෙනවා. වැඩි විස්තර අපිට ඊළඟ කොට තමයි කාය චිකිත්සා ශරීරය පිළිබඳව ප්‍රතිකාර. චරක සම්ප්‍රදාය, අග්නිවේශ තන්ත්‍රය, කාය චිකිත්සා කියන තුනෙන්ම හඳුන්වන්නේ එක සම්ප්‍රදායයක්. අනිත් කණ්ඩායම සුශ්‍රුත සම්ප්‍රදාය. ඒගොල්ලන්ගේ ප්‍රධාන කෘතිය සහ ඉසිවරය විදිහට ධන්වන්තරී සලකනවා. ඒ හින්දා ධන්වන්තරී සම්ප්‍රදාය කියනවා. ඒගොල්ලෝ චිකිත්සාව සඳහා ශල්‍යාංග, ශල්‍ය අංග. ශල්‍ය කියන වචනේ පිළිබඳව හොඳට යොමු හිතට ගන්න. මොකද ගොඩක් අය මේ වචනේත් වරද්දනවා. සමහර අයට ශල්‍ය කර්ම කියා ගන්න බෑ. ප්‍රවෘත්ති නිවේදිකාවත් මම අහලා තියෙනවා මේ ශෛල කර්ම කළා කියලා කියනවා. ශෛල කියලා කියන්නේ ඔබ හන්ද දන්නවනේ ශෛලයේ නමානික්‍යම්. ශෛල කියන්නේ ගල්. ශෛල කර්ම කියන්නේ ගල් වැඩ. ඒ හින්දා මේ වචනේ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ශල්‍ය අංග. ශල්‍ය කියන්නේ සැත්. සියුණු ආයුධ. ඊටාම සියුම් උපකරණ අපි දන්නවා. අපි අර කියන්නේ ඔපරේෂන් කිරීමට නැත්නම් සැත්කම් කරන කාමරේදී පාවිච්චි කරන්නේ කොහොම තියුණු අවියාවුද. අපි එතනින් අදහස් කරන්නේ සැත් උපකරණ අවියාවුද. ඒකෙදි පාවිච්චි කරන්නේ අපි මේ පොරව වෑය වගේ දේවල්. ඒවා පාවිච්චි කරන තැන නෙමෙයි. බොහොම සියුම් චූටි උනත් සියුම් උනත් හොඳ තියුණුව කැපෙන ආයුධ. අන්න එවැනි දේවල් පාවිච්චි කරලා චිකිත්සාව කරන හින්දා තමයි ඒගොල්ලෝ ශල්‍යාංග කියලා කිව්වේ. අපේ තිබිලා තියෙන ඔපරේෂන් එක කියන්නේ. සැත්කම් තිබිලා තියෙනවා අපේ. ඉදිරියේදී හමු වෙයි. හරි වැදගත් අපේ රටේ අපේ ලංකා ඉතිහාසයේත් හමු වෙනවා. අපි හොඳ
ශල්්‍ය වෛද්‍යවරු අපිට හිටියා මේ දැන් විතරක් නෙමෙයි ශල්්‍ය කර්ම කරන්න බටහිර වෙදකමේ විතරක් නෙමෙයි ශල්්‍ය කර්ම කළේ. අපේ මේ ශල්්‍යාංග චිකිත්සාව කියන එක මේ සුශ්‍රුත සම්ප්‍රදාය තුල පැහැදිලිවම සුශ්‍රුත අඳුරුතුමා විස්තර කළා තියෙනවා. ඒ කාලේ මනුෂ්‍ය ශරීරයක් ඇතුලේ අභ්‍යන්තරය කොහොමද කියනක පුදුම විදිහට විග්‍රහයක් අපේ හාමුදුරනේ මේ සුශ්‍රුත පොත් මේ සංහිතාව කියන පොතේ. සුශ්‍රුත සංහිතාව දැන් ඒ අපි ඉදිරි කොටසදී පොත් ගැන කියවෙයි. අපි ඉදිරියකට යමු. එතකොට මම මේ පොතත් පෙන්නන්නම්. සුශ්‍රුත චරක. ඔය තියෙන සුශ්‍රුත හා චරක ගුරුකුල අතර ප්‍රධාන වෙනස. කාය චිකිත්සාවේදී ඖෂධ භාවිතයෙන් රෝග උපසමනය කරන අතර. කාය චිකිත්සාවේදී අපි කියවනේ චරක සම්ප්‍රදායට කාය චිකිත්සාව කියලා. එතෙන්දී වැඩිපුර ඖෂධ වර්ග පාවිච්චි කරන්න. බෙහෙත් තේතර ගුලි කල්ක නැත්නම් අරිෂ්ඨ ආසව පාත්තු වගේ ඒ වගේ ඖෂධ වර්ග. ඒවෙන් රෝග සුව කිරීම තමයි ප්‍රධාන වෙන්නේ. විපසමනය කියලා කියන සුව කිරීම. විපසමන ඒ වචනය විපසමන. ශල්‍යාංග චිකිත්සාවේදී ශල්‍ය කර්ම ඔපරේෂන් සැත්කම් ඒකෙන් රෝග සුව කරන්න වැඩි ඉඩක් තියෙනවා. බලන්න වෙනස. එතකොට ශල්‍ය කර්ම මගින් තමයි ඒගොල්ලෝ සුව කරන්නේ. එතකොට මෙන්න මේ යටින් තියෙනවා චරක සම්ප්‍රදායේ මූල ග්‍රන්ථයේ චරක සංහිතාවයි. මේ අග්නිවේශ සම්ප්‍රදාය ලෙසට හැඳින්වෙන්නේ. ඔන්න ඒ කෘතිය. ඊළඟට සුශ්‍රුත සම්ප්‍රදායේ මූල ග්‍රන්ථය සුශ්‍රුත සංහිතාවයි. මේ ධන්වන්තරී සම්ප්‍රදායට හැඳින්වෙන්නේ. දැන් ඔබ වහන්සේලාගේ අච්චු පොතේ සමහරට අපේ මේ ඉදිරිපත් කිරීම වලත් ශ්ලෝක ඉදිරිපත් කරනකොට යටින් පොඩි අකුරු දෙකක් තියෙනවා. එක්ක සුයන්න දාලා තියෙනවා. එක්ක ඡයන්න දාලා තියෙනවා. ඔය සුයන්න ඡයන්නෙන් අදහස් කරන්නේ සූ දැම්මහම සුශ්‍රුත කියන එක. ඡා කිව්වහම ඡයන්න. ඒ අරුණාම තව අෂ්ටාංග්‍ර දේ වගේ පොත් ගැනත් කියවෙනවා. ඔය සූචය දෙක නිතරම ඔය පෙළ පොතේ තියෙන ඔය අදහස. මේ බලන්නකෝ දැන් මම හිතන්නේ මේක සිංහල පරිවර්තන තියෙනවා පෙනෙයි මාව පේනවා ඇති කියලා හිතනවා. මේ තියෙන්නේ පේනවද වහන්සේලාට? පේනවද? මේ පැහැදිලිව පේනවද කියලා මට කවුරු හරි දැනුම් දෙන්න? පේනවද? හරි. මේ තියෙන්නේ අපේ ආන්දනේ චරක සංහිතාව. මේ දෙවනි කාණ්ඩේ මේක කාණ්ඩ 3කට පරිවර්තනය වෙලා තියෙනවා. මේක තමයි මුල් කෘතිය. චරක සංහිතාව කියන්නේ මේක. ඔන්න ඊළඟට මේ තියෙන්නේ සිංහල පරිවර්තනයේ සුශ්‍රුත. මේ තියෙන්නේ විශාල පොත් මේවා. සුශ්‍රුත සම්ප්‍රදාය. මෙන්න මේ පොතේ තමයි අර ශල්‍ය කර්ම පිළිබඳව තියෙන්නේ. ඒක හරි රසවත්. කාට හරි හොයාගෙන කියවන්න පුළුවන් නම් මේක ඒ කාලේ කොහොමද මේ මිනි කපලා මනුෂ්‍ය ශරීරය විග්‍රහ කරලා තියෙන්නේ කියලා මේ මිනි කපන්න ඕනේ හැටි කියලා තියෙනවා. එතකොට බොහොම අධ්‍යයනයකින් බොහොම වෙහෙසක්ගෙන බිහි කරපු ශාස්ත්‍රයක් ආයුර්වේදයේ නැත්නම් මේ සුශ්‍රුත සම්ප්‍රදාය කියන එක. එතකොට අපිට ඒවා ලඝු කරන්න බෑ. දැන් නූතනයේ තියෙන සමහර ක්‍රම නැත්තම් හඳුන්වා දීම් සමහර විස්තර කිරීම අභිබවා යනවා. කොච්චරද කිව්වොත් දැන් අපි ඔබ වහන්සේලා සම ගැන ඉගෙන ගන්නකොට සමේ ස්තර 3යි කියලා ඉගෙන ගන්න නේ. සමේ ස්තර 3යි. හැබැයි මේ ආයුර්වේදයේ සමේ ස්තර 7ක් ගැන කියවෙනවා. ස්තර 7ක් තිබිලා තියෙනවා. එතකොට යම් කිසි විදිහකින් දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්නම නම් ඒ ශල්‍ය වෛද්‍යවරයාට යම් දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් ඉන්නවා නම් ඔහුට පුළුවන් වෙන්න ඕනේ අර කිව්ව සමේ සිවි 7ම වෙන වෙනම කපන්න. ඒක තමයි සමත්කම. ඔය සමහර අපට සාහිත්‍ය සාධකවල හම් වෙනවා දක්ෂ ශල්‍ය වෛද්‍යවරු තෝරන්න යොදපු අර අපි කියන්නේ පරීක්ෂණ. ඒ ශල්‍ය වෛද්‍යවරයව තෝරලා ඉන්ටර්වයුව එකක් නැත්නම් සම්මුඛ පරීක්ෂණයකින් සමත් කරලා ඔහුට ශල්‍ය මේ අංශය බහර දෙනවා. එතකොට කරන වැඩක්ලු දිය පාත්‍රයක් ගේන්න කියලා නැත්නම් වතුර පිරිච්ච පාත්‍රයක් ගේන්න කියලා ඒකට නෙළුම් කොලයක් දානවා. නෙළුම් කොලයක් දාලා කියනවා එයාට මේ නෙළුම් කොලේ කපන්න ඕන වතුර හෙලවෙන්නේ නැතුව. නෙළුම් කොලේ කපලා පෙන්නන්න වතුර හෙලවෙන්නේ නැතුව. ඉතින් අන්න එහෙම කපන්න පුළුවන් වෙච්ච කෙනා තමයි නියම ශල්‍ය වෛද්‍යවරයෙක්. එහෙම නැත්නම් මානෙල් මලක් පෙන්නලා නැත්නම් මානෙල් මලක් වතුර බඳුනකේම හිතෝප එකක් ගෙනල්ලා දීලා කියනවා මේ මානෙල් මලේ සියලු පෙති සැත්කම් නැත්නම් සැත් අවිය නැත්නම් සැතකින් කපන්න ඕනේ ඔබ එක මානෙල් පෙත්තක් වතුරට වැටෙන්නේ නැතුව සියල්ල මල ඇතුළට වැටෙන විදිහට. බලන්නකො පරීක්ෂණය. මෙන්න මෙහෙම පරීක්ෂණවලට මූණ දීලා සමත් වෙච්ච කෙනා තමයි ශල්‍ය වෛද්‍යවරයෙක් විදිහට රෝහලක ශල්‍ය අංශය බාර දෙන්නේ.
ඉතින් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. මේවා ඉතාලි මේවා මොකද අතිශයෝක්තය කියන අපි අපෙන් බොහෝලා දෙහිම හිතනවනේ අතිශයෝක්තියෙන් මේවා කියන්න ඇති කියලා. නමුත් අපිට සමහර ඉදිරියේදී ඔබ වහන්සේට දකින්න ලැබේ පුරාවිද්‍යාත්මක සාධක ලංකාවෙත් හමු වෙලා තියෙනවා. ඒවා බලනකොට මේවා අතිශයෝක්තියයි කියලා කියන්න බෑ. ඒ තරමට සාධක තියෙනවා. ශල්‍ය උපකරණ හමු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ ශල්‍ය චිකිත්සාව ගැන ආපු කොට නිසා වැඩි විස්තරයක් කළේ සම්ප්‍රදායන් දෙක ගැන කියන තැන. එහෙමනම් අපි සම්ප්‍රදායන් දෙක මෙතෙන්දී අවධානයට ගනිමු. එකක් තමයි කාය චිකිත්සාව, අනිත් එක තමයි ශල්‍ය චිකිත්සාව. කාය චිකිත්සාවේදී ඖෂධ භාවිතයට මුල් තැනක් දෙනවයි කියන එක, ශල්‍යාංග චිකිත්සාවේදී ශල්‍ය කර්ම සඳහා මූලිකත්වය දෙනවයි කියන එක තමයි මේන් පැහැදිලි කරන්නේ. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ගුරුකුල සම්ප්‍රදායන් දෙකක් තියෙනවා. ඒ දෙකේ ප්‍රධාන වෙනස අපි දැන් ඔය පැහැදිලි කළේ. හොඳයි අපි ඉදිරියට යමු. ඊළඟට මේකේ තියෙන තවත් කොටසක් වෙනවා. මේ අය පාවිච්චි කරපු නැත්නම් ආයුර්වේදයේ ඉගෙනගෙන අංග 8ක් ගැන වහන්සේලාගේ පොතේත් ඒක තියෙනවා. සුශ්‍රුත සහ චරක සම්ප්‍රදායන් වල ඉගෙනගෙන අෂ්ටාංග ආයුර්වේදය කියලා එකක් ගැන කතා කරනවා. අපි මේ අෂ්ටාංග ආයුර්වේදය දැනගන්න ඕන. අර කිව්ව ආයුර්වේදය එහෙම නැත්නම් රෝගියාගේ රෝගී බව දුරු කිරීමත්, නිරෝගී පුද්ගලයාගේ නිරෝගී බව ආරක්ෂා කිරීම සඳහා සකස් වෙච්ච ආයුර්වේදයේ ඒ කටයුත්ත සඳහා අංශ වෙන් කරලා තියෙනවා. 8ක් වෙන් කරලා තියෙනවා. ඒ 8 තමයි අෂ්ට අංග ආයුර්වේදය කියලා කියන්නේ. චරක සුශ්‍රුත දෙගොල්ලොම අංග 8 වෙන් කරගෙන තියෙනවා ඒ කටයුත්ත සඳහා. මේ දෙකේම කරුණු 8 එක සමානයි. යෙදිලා තියෙන පිළිවෙල විතරයි වෙනස තියෙන්නේ. ඔබ වහන්සේට දැන් පොතේ තියෙන හින්දා බලන්න පුළුවන් මේකෙත් ඉදිරිපත් වෙනවා. බොහොම නිවියනෙහිල්ල බැලුවොත් වෙන්නේ මේ කියන 8ම එකයි. නමුත් අර මුල් පිළිවෙලේ පොඩි වෙනසක් තියෙනවා. දැන් බලන්න ශල්‍ය චිකිත්සාවේදී ඒගොල්ලෝ මුලට දානවා ශල්‍ය තන්ත්‍රය. ශල්‍ය තන්ත්‍රය කියලා මුලට තියෙනවා. දැන් කාය චිකිත්සා කට්ටිය මුලට දානවා කාය චිකිත්සා කියලා. කාය චිකිත්සා. ඊළඟට ශල්‍ය චිකිත්සාවට අපි යටට කියාගෙන ගියොත් ශාලාක්‍ය තන්ත්‍රය, කාය චිකිත්සාව, භූත විද්‍යා තන්ත්‍රය, කෞමාර කෘත්‍ය මේවා ඉස්සරහදී විස්තර කරනවා. මේක දැනට කියාගෙන අගද තන්ත්‍රය, රසායන තන්ත්‍රය, වාජීකරණ තන්ත්‍රය. අංග 8යි. මේ 8ම අපි මොනවද කියලා හඳුන්වා දෙනවා. දැනට අවශ්‍ය වෙන මේ සම්ප්‍රදායන් දෙකම නිරෝගී අයගේ නිරෝගී බව රැකීමටත් රෝගී අයගේ රෝගී බව දුරු කිරීම සඳහා අනුගමනය කරන ක්‍රමපිළිවෙත් අංග 8ක් යටතේ උගන්වනවා නැත්නම් කියා දෙනවයි කියන එක පැහැදිලි කිරීම. එතකොට මෙන්න අංග 8. කාය චිකිත්සා කට්ටිය කාය චිකිත්සා, ශාලාක්‍ය චිකිත්සාව, ශල්‍යාහරණ චිකිත්සා, විෂහර වෛරෝධික චිකිත්සා, භූත විද්‍යා, කෞමාර භෘත්‍ය, රසායන චිකිත්සා, වාජීකරණ චිකිත්සා. දැන් අපි ඉගෙන ගමු. දැන් 8 පැහැදිලිනේ. 8ක් තියෙන බව ඔබ දැනගන්න ඕනේ. අෂ්ටාංග ආයුර්වේදය කියන්නේ මොකක්ද කියන එකයි. අෂ්ටාංග ආයුර්වේදය කියන්නේ ආයුර්වේදයේ ඉගෙනවෙන අංග 8. ආයුර්වේදයේ දැක්වෙන අංග 8. ඒක සම්ප්‍රදායන් දෙකේ සුළු වෙනස්කම් නැතත් අංග 8 එක සමානව යෙදෙන බව තමයි දැනගන්න ඕනේ. දැන් අපි බලමු මොනවද මේ සංස්කෘත නම්නේ. සංස්කෘත නම් වලින් තිබ්බ මේ මොනවද කියන එක. ශල්‍ය තන්ත්‍රය. ශල්‍ය මම කලින් කිව්වා දැන් ඔන්න ශල්‍ය වචනේ හඳුන්වා දුන්නා. ශල්‍ය කියන්නේ සැත්. පියුණු අවි. පියුණු ආයුධ. ඒ ආයුධ කියන්නේ සැත්කම් වට ගන්නෙ නෑ. නැතුව මේ අවි ආයුධ කියන ඒවා එහෙම නෙමෙයි. එතකොට මේ සියුණු කැපුම් ආදී උපකරණ කැපුම් බෙදුම් උපකරණ වලින් කරන දේ බලන්න. නොයෙක් උල්, කටු, ඇට, ගල්, ලී ආදීන් සිරුරට සිදු වූ හානි ශල්‍ය ශස්ත්‍ර යන්ත්‍ර ක්ෂාර අග්නි ආදී යොදාගෙන සුව කෙරේ. අපිට අපේ ආමුදනේ ලෙඩ වෙන ක්‍රම තියෙනවා. එයින් දැන් එකක් තමයි මේ බාහිර ඇති වෙන මේ කටු ඇනෙනවා. ඊළඟට මොනවා හරි මේ ලී කෑලි පොළු කෑලි වැඩිලා කරලා තුවාල වෙනවා. ඊළඟට මේ යම් විදිහකින් සතුන් ආදීන් දැන් ඔය කටු සතුන්ගේ කටු එහෙම නැත්නම් මිනිස්සුන්ගේ මනුස්ස යටකටු ආදී වෙනත් එවැනි කටු වර්ග ඇනිලත් විස හිටනවා. එවැනි දේවල් වල ඇඟේ සමහරලාට ගෙඩි එනවා. එහෙම නැත්නම් මේ තුවාල ඇති වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී
අපි මේ අර ශල්‍ය උපකරණ යොදාගෙන මේවා අයින් කරනවා. ශල්‍ය කියලා කිව්ව එක ශල්‍ය ශස්ත්‍ර කියලා කිව්වේ එවැනි ඒවා. යන්ත්‍ර කියලා කිව්වෙත් එවැනි ඒ උපකරණ වලට. ඔය ශාර කියලා වචනයක් තියෙනවා. හරි වැදගත්. මේ ශාර. දැන් මේ මෑතකදී තමයි ඔය ශාර භාවිතය කියනක හරි වැදගත් වුනේ. මොකද ඔබ වහන්සේලා අහලා ඇති රෝගයක් ගැන බිම්බිසාර රජුරවන්ට තිබ්බ. කවුරු හරි පොඩි හාමුදුරු කෙනෙකුට මතක නම් කියන්නකෝ බිම්බිසාර රජුරවන්ට තිබුණු කොහොම දරුණු ආබාධයක්. එතුමාට රාජ සභාවට යන්නත් බැලු එක වෙලාවකදී. නෝනලා ටික එක්කහුලා විහිළු කරනවලු. ඒ පූජාවලිය බැලුවොත් එහෙනම් පූජාවලිය තියෙනවා. රජුන් ඉතුනේ වූවහයි. රජුරෝ ඉතුණයි කියලා කට්ටිය බිසෝරු ටික ලැජ්ජාවටපත් කරනවලු. බිම්බිසාර රජු මහා අමාරුවකටපත් වෙලා හිටියා මේ හින්දා. කාට හරි මතකයක් තියෙනවද මේ රෝගය ගැන? දරුණු රෝගයක්. ඕක අපේ බුදුදහමේ හඳුන්වන්නේ කර්ම විපාකජ ආබාධ. ඔයනි රෝග තියන අය මහාන කරන්නත් බෑ. මොකද මහානකමේ ඉන්න බෑ මේ රෝගය තිබුණොත්. මහාන උණයන් පස්සේ ඇති වුණොත් කරන්න දෙයක් නෑ. නමුත් මහාන කරන්නේ නෑ. අංසා කියන මොකද්ද අපේ ගිරිමාන සූත්‍රය එහෙම කියනකොට අංසා පිලකා බගන්දරා කියන ආබාධයක් තියෙනවා. මේ බගන්දරා ආබාධය කියන්නේ අපේ හාමුදුරනේ මේ ගුද මාර්ගයේ ඉඳන් සියුම් කෙස් ගහක් වගේ ඊටත් අඩු තරම පොඩි සිදුරක් හැදෙනවා ඒ ගුද මාර්ගයෙන් පිටට ඔය තට්ටම් ආදීයෙන් එළියට එන විදිහට. පක්වාශය කියලා අපි කියන්නේ නැත්නම් ගුද මාර්ගය අර වලිතුනට ආසන්න හැටිය මල එකතු වෙන තැන ඉඳන් අපි ආපු ආහාර ජීර්ණය වෙච්ච ආහාරවල මල පිට වෙනකන් රැඳිලා තියෙන තැනක් තියෙනවා. ආන්ගේ තැන ඉඳන් කෙස් ගහක විතර සිදුරක් හැදෙනවා. ඒ සිදුර ටික ටික ලොකු වෙනවා. ඒ සිදුරෙන් මොකද වෙන්නේ? නිරන්තරයෙන් අර එකතු වෙච්ච මල එළියට එන්න ගන්නවා. ලේ සැරව මල නිරතුරුව එළියට එනවා. ඉතින් මේක මොන්නම ක්‍රමයකටවත් නවත්තන්න බෑ අපේ හාමුදුරනේ. එන්න එන්න සිදුර වැඩෙනවා. සමහරලාට ඒ සිදුර මොකක් හරි එකකින් එතන මහලා වහලා දැම්මයි කියමුකෝ. ඒ රෝගයේ හැටි තමයි තවත් තැනකින් ඒක මතුවෙනවා. රෙද්දක් ඇඳගෙන ඉන්නම ඒක තමයි බිම්බිසාර රජුරවන්ට ගැටලුව වුණේ. බිම්බිසාර රජුරවන්ගේ හැම විටම වස්ත්‍රයේ ලේ. ඉතින් ওই ගැටලුව මානසික වශයෙන් වදයක් වෙච්ච නිසා තමයි අන්තිමට අපේ රාජකුමාරයාට පණිවිඩය දීලා අපේ ජීවක වෙද මහත්තයව නැත්නම් ජීවක වෛද්‍යවරයාව කැඳවගෙන උඩුමහලට ගිහින් තමයි රෝගය පෙන්නුවේ. ඒ පූජාවලිය හරි ලස්සනට දිනවා කියවලා බලන්න. ජීවක වෙද මහත්තයා අත් දෙක වනවන එන්නේ. බේතක් මොකවත් ගේන්නේ නැහැ. පුදුම වෙනවා. බේතක් ගේනවා රහස් තැනක හංගගෙන. නියපොත් අස්සේ හංගගෙන. මම මේ කියේ මේ රෝගේ ඒ කාලේ ඉඳන් තිබ්බයි කියන්නේ බගන්දරා ආබාධය. එතකොට මේ බගන්දරා ආබාධයට කරන අද වර්තමානයේ කරන පිළියම තමයි මේ ශාර පිළියම්. ශාර පිළියම කියන ප්‍රාන්දනේ දෙහෙන් ගැල්ලු නූලක් පාවිච්චි කරනවා. ඒ නූල අර සිදුර ඇතුළට යවනවා. එහෙම වරින් වර ඒ නූල් යවම මේ නූල දිය වෙලා යනවා. ඒ නූලේ තියෙන ඖෂධ සිදුරට මේ ඒ සිදුර දිගේ ආලේප වෙනවා, ගෑවෙනවා. ඉන්පස්සේ ක්‍රමානුකූලව මස් ලියලලා මේ සිදුර වැහෙනවා. මේ මෑතකදී අපේ මේ වික්‍රමාරච්චි ආයුර්වේදයේ පරීක්ෂණ රෝහලේ තමයි මේක පටන් ගත්තේ. මේ ශාර භාවිතය ඉතාම වැදගත්. මේ ශාර සූත්‍ර කියලා කියන්නේ ශාර සූත්‍ර කියන්නේ නූල. ශාර සූත්‍ර භාවිතයෙන් බගන්දරා ආබාධයට පිළියම් කිරීම මේක ඉතාම වැදගත්. බලන්නකො මොන තරම් අපි කියන්නේ මහා ආබාධ මහානකමට පවා නුසුදුසුයි කියන තරමටපත් වෙච්ච ආබාධ. ඉතින් ඒක පිළිබඳව ශල්‍ය තන්ත්‍රයෙන් තමයි බේත් කරන්නේ. අග්නි කියලා කියන්නේ ගින්දර. අපි ඒවට කියනවා විදුම් පිලිස්සුම්. සමහර රෝගවලට රත් කරන්න වෙනවා. යකඩ කටු උල් කටුවේ උපකරණ රත් කළා පිලිස්සීම කරන්න වෙනවා. පිලිස්සීම් කරන්න වෙනවා. ඔය ඉස්සර කාලේ ඔබ වහන්සේ තමයි දැකලත් ඇතිව හරක්කත් වෙන පිලිස්සීම් කරනවා හංවඩු ගහනවායි කියලා. ඒ වගේ හංවඩු ගහිල්ලක් තමයි හංවඩු කියන යම් පුච්චලා රත් කරලා ඇඟේ තියෙන එකක් නේ. එවැනි සමහර දේවල් සමහර නිල හැමතැනම නෙමෙයි. ශරීරයේ යම් නිල රත් කිරීම ආදී මගින් පිළියම් කරනවා. බලන්නකො මොනතරම් සංකීර්ණ වැඩක්. ඔය පල්ලෙහා තියෙන්නේ මේ ඒ ශල්‍ය උපකරණ කීපයක්. විවිධාකාර විවිධ හැඩතල ඉදිරියේදීව පෙන්වන මේවා මේ ඔය එදා භාවිත කරපුවා. අද නූතනයේ භාවිත කරන ශල්‍ය උපකරණ හා සමානයි. සමහර ඒවා දැන් මේ ඔය අනික් රූපේ අපට පේනවා මේ එක කතුරු තියෙන කතුරු වල හැඩතල. පාත්තේගේ හොට වගේ, ගිරා හොට වගේ, සුනකේගේ කට වගේ, ඌරේගේ කට වගේ මේ ශරීරයේ විවිධ අංගවලට ගැලපෙන විදිහට විවිධ තැන් වලට දැන් අතක පයක සංදියක නම් එක කතුරක් පාවිච්චි කරන්න ඕන. අභ්‍යන්තරයේ හෘදය හෝ ශරීරයේ ඇතුලේ ඉන්ද්‍රියන් පිළිබඳව නම් එක අවියම මේ කතුරක්. ඔය විදිහට මේ විවිධ විදිහට පාවිච්චි කරනවා කතුරු ආදී. මේ විදිහට නිර්මාණය කරගෙන තියෙනවා එදා කාලේ. එදා කාලේ ඒ නිර්මාණය කරපු ශල්‍ය උපකරණ
වර්තමානයේ අපි පාවිච්චි කරන ශල්‍ය උපකරණ හා බොහෝ දුරට සමාන බව විද්වතුන් පරීක්ෂණය කරපු අය පිළි අරගෙන තියෙනවා. ඔන්න ශල්‍ය තන්ත්‍රය. අපි දැන් ඊළඟට ආවොත් ඊළඟ ශල්‍ය තන්ත්‍රයෙන් පස්සේ දෙවෙනි එක ශාලාක්‍ය තන්ත්‍රය. දසරුවෙන් උඩ. දසරුවෙන් කියලා කියන්නේ මේ උරහිස. උරහිසෙන් සහ ග්‍රීවය කියන්නේ බෙල්ල. එයින් උඩ ප්‍රධානව ඇස, කන, නාසය, මුඛය යන ඉන්ද්‍රියයන්ගෙන් ඇති වූ ආබාධ. අර උඩින් දාලා තියෙන්නේ මේ අයි නෝස ආදී විදිහට අපි අර කරේ ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ ඒ උගුර කන නාසය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරු කියලා උගුර කන නාසය. දැන් මේ තියෙන්නේ එහෙම ආයුර්වේදයේ උගුර කන නාසයට විශේෂ තැනක් දීලා තියෙනවා. ග්‍රීවයෙන් උඩ, ඒ කියන්නේ බෙල්ලෙන් උඩ ඉන්ද්‍රියන් ටික මොනවද? ඇස, කන, නාසය, මුඛය. මේ ඉන්ද්‍රියන් පිළිබඳව යම් රෝගයක් තියෙනවා නම් ඒ ගැන විශේෂ වශයෙන් සොයා බැලීමේ ඉගැන්වීම තමයි ශාලාක්‍ය තන්ත්‍රය. හොඳයි අපි ඊළඟ එකට යමු. ඊළඟ එකේදී හඳුන්වන්නේ කාය චිකිත්සා තන්ත්‍රය. කාය චිකිත්සාව මම මුලදී කිව්වා රෝග ඇති වුනහම ප්‍රතිකාර කිරීම. ස්වර්වාංගෙහි ඇති ජ්වර. ඔන්න වචනයක් අහු වෙනවා ජ්වර කියලා. මේ ජ්වර කියලා කියන්නේ ආයුර්වේද වචනයක් උණට කියන ජ්වර. එතකොට මේ ජ්වර ආදි කොට ඇති උණ ප්‍රධාන කොට ඇති අනිත් සියලු රෝග සඳහා ඖෂධ ප්‍රතිකාර කිරීම. නොඒක ඖෂධ වර්ග ආයුර්වේදයේ සඳහන් වෙනවා. අන්න ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර කිරීම තමයි කාය චිකිත්සා කියලා කියන්නේ. චිකිත්සාව කියන්නේ පිළියම කියන තේරුම. කාය කියන්නේ ශරීරය. ශරීරයට චිකිත්සා කිරීම හෙවත් කයට පිළියම් කිරීම ඖෂධ මගින් කරනවා නම් ශල්‍ය නෙමෙයි ඖෂධ මගින් කරනවා නම් ඒකට අපි කියනවා කාය චිකිත්සා. හොඳයි. අපි දැන් ඊළඟ අංගයට ගියොත් එහෙම හතරවෙනි එක. හතරවෙනි අංගය භූත විද්‍යාව. දැන් කෙනෙකුට මේක ටිකක් සමහරලාට දැක හිතන්න පුළුවන්. දැන් අද වර්තමානයේ මේ පිළිබඳව සමහර වෙලාවෙදි සැකපල කරනවා. නැත්නම් මේක සමහර කෙනෙක් ටිකක් නුසුදුසුයි කියලා හිතනවා. මේවත් තියෙනවද? මේවා කොහොමද මේ යොදාගන්නේ? මේවා ප්‍රතිකාර වෙනවද කියලා. භූත විද්‍යා තන්ත්‍රය මේවා ඇත්තටම මානසික තත්ත්වයක් එක්තරා විදිහකින් බලපාන. බලන්න දේව, අසුර, ගාන්ධර්ව, යක්ෂ, රාක්ෂස, ග්‍රහ, പ്രേත ආදීන්ගෙන් ඇතිවෙන උපද්‍රව යාග හෝම තන්ත්‍ර ශාන්ති කර්මකින් දුරු කිරීම. මේකත් වැදගත් අපේ හාමුදුරුවෝ. දැන් ඒක යක්ෂ භූත പ്രേතයෝ ඉන්නවද කියන එක නෙමෙයි. අපේ ආයුර්වේදයේ එහෙම ඉන්න බව පිළිගන්නවා සහ ඒවට පිළියම් විදියට දීලා තියෙනවා. අපි නමුත් අපි යම් විදියකින් මානසික රෝග කියලා තත්ත්වයක් තියෙනවා. මේවා නිසා එහෙම නැත්නම් මේ යම් බය වීම, තැති ගැනීම නිසා ඇතිවෙන අන්න එවැනි තත්ත්වයන් දුරු කිරීම සඳහා ශාන්ති කර්ම යොදාගෙනම දැන් අපිට මේ පේනවා. අපි දැන් බෝධි පූජා යොදා ගන්න ඔය අරමුණේ. සමහර ලෙඩ සුව කරන්න මානසික ශක්තියක් අවශ්‍ය වෙනවා. මානසික වැටිලා කොච්චර කායිකව බේත් දුන්නත් කෙනෙක් හොඳ වෙන්නේ නැහැ. එයාගේ හිතේ තියෙනවා අනේ මට මේක මේ සමහර කෙනෙක් වෙනවා මැලගිය කෙනෙක්ගේ බලපෑමෙන් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. අනේ මේක මේ මගේ පෙර කර්මයට සිද්ධ වෙච්ච දෙයක්. එතකොට ඉතින් ඔහුව මානසිකව සුවපත් කරන්න අපි යොදා ගන්නවා. ඔබ වහන්සේලාම නියම කරනවා. පිරිත් අපි සෙත් පිරිතක් කියමු. අපි පිරිත් වරු පිරිතක් කියමු. අපි මේකට රතන සූත්‍රයෙන් පිරිත් කළා පැන් ටිකක් දෙමු උපාසකම්මේ. එහෙම කිව්වහම සමහර වෙලාවෙදි බේත් බිව්වට වැඩිය ඒගොල්ලෝ සුව වෙනවා. අනේ අපේ හාමුදුරුවෝ රතන සූත්‍රයෙන් පිරිත් කළා පැන් ටිකක් දුන්නා. පුදුම විදිහට සුවයක් ආවා. අර වෙද මහත්තයාගෙන් නැත්නම් අර ડોක්ටර්ගෙන් බේත් ගත්ත හරි ගියම නැහැ. අපේ හාමුදුරුවෝ පිරිත් ටිකක් කිව්වයන් පස්සේ තමයි හරි ගියේ. බලන්න මිනිස්සු මේ විදිහ ඒක පිළිගැනීමම නෙමෙයි. ඇත්තට මෙහි ಗುಣ තියෙනවා. ඒකේ ಗುಣ තියෙනවා. අපි මං කියන්නේ ඒක පිළිබඳව නොදන්න කෙනෙකුට හරි මේකේ වාක් ශක්තිය නිසා වෙන්න පුළුවන්, නැත්නම් සත්‍යක්‍රියා බලය නිසා වෙන්න පුළුවන්, ඔබ වහන්සේලාගේ ඇත්තටම සීලානුභාවය නිසා මේ විවිධ විදිහට මේන් ಗುಣ ගන්න ක්‍රම තියෙනවා. ඉතින් මේක දීර්ඝව මේ වෙලාවේ කතා කරන්න සුදුසු නෑ. ඇත්තටම මේ ශාන්ති කර්ම ගැන අපේ බෞද්ධ ශාන්ති කර්ම නැත්නම් බෞද්ධ සුව පිළිවෙත් ගැන කතා කරනකොට මේක විශේෂයෙන් කතා කළ යුතු දෙයක්. මේ සෙත් පිරිත. සෙත් පිරිත් වලදී ඔබ වහන්සේලා තෝරාගත්ත පිරිත් වල විශේෂතා තියෙනවා. එතකොට මේ බෞද්ධය හැටියට මේ කාරණේ හරුනහම අපිට තව තියෙනවා ඔබ මේ හින්දු ආభాෂය ඊළඟට ඉන්දියානු ආభాෂය නිසා දේශීය වශයෙන් උගන්වන මේ ශාන්ති කර්ම පද්ධතියක්. ගම්මඩු, දෙවොල් මඩු. දැන් මේකේ තියෙනවා මේ එක්තරා මේ 18 සන්නි ශාන්ති කර්මය පේන්නේ ඒකයි. 18 සන්නියේ පන්දම් පාළිය රූපයක් මේ තියෙන්නේ. ඊළඟට අනෙක් පැත්තේ තියෙනවා මේ කාන්තාවක් විදිහට සැරසිලා ඉන්න කෙනෙක් මේ දෙවොල් මඩු වාගේදී පත්තිනි ශාන්ති කර්මය. පත්තිනි පද නටනවා. අපේ දැන් මේ කාලේ නිතරම කතා කරන කෙනෙක් තමයි පත්තිනි අම්මා. මොකද්ද මේ පත්තිනි අම්මා කියන සංකල්පය? මේ බෝවන රෝග සම්බන්ධයෙන්
මේ බෝවන රෝග සම්බන්ධයෙන් විෂය බහර අමාත්‍යාංශයේ තියෙන පත්තිනි මෑණියන්ට වනිතා කටයුතු ළමා සහ බෝවන රෝග සම්බන්ධයෙන් දිව්‍ය මණ්ඩලයේ විෂය බහර දීලා තියෙන මේ පත්තිනි මෑණියන්ට. එතකොට ඔන්න ඒ පත්තිනි මෑණියෝ සම්බන්ධයෙන් කරන යම් ශාන්ති කර්ම තියෙනවා අපේ හාමුදුනේ. ඒ මගින් සිද්ධ වෙන වෙනත් ඇත්තටම අපිට නොපෙනෙන ඖෂධීය ප්‍රතිකාර හා සම දේවල් තියෙනවා. මේ විස බීජ හරණය පිළිබඳව පිළිපැදිය යුතු කරුණු කාරණා රැසක් ඒයට අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම් මේවා මේ සමහරෙක් හිතනවා මිත්‍යා දෘෂ්ටික මේක වැඩක් නෑ කියලා. එහෙම නෙමෙයි. මේක ඇතුළත තියෙන අපි දැන් සමාජ විද්‍යාව වගේ විෂය ඉගෙන ගන්නකොට මේවා ගැන ඉගෙන ගන්නවා. මේවා තියෙනවා වෙනත් පැතිකඩක්. සමහර වාරණ තියෙනවා. දෙවියෝ යක්කු භූතයෝ නිසා අපි වාරණ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් සමහර දේවල් තියෙනවා මේවට මේ ආහාර ගත්තාම යක්කු භූතයින්ගේ බලපෑම තියෙන හින්දා නොකෑ යුතුයි කියලා කියනවා. ඇත්තටම මේ යක්කු බලපෑම් කරන හින්දා නෙමෙයි. ඒ ආහාර ගැනීම නිසා දිරවීමේ හෝ එහෙම නැත්නම් වෙනත් ඒ ඇති වෙලා තියෙන රෝග තත්ත්වයේ වැඩි දියුණු වීමට මේවා තියෙන යම් රසායනික සංයුතියින් බලපාන හින්දා ඒක වළක්ව ගන්න යකෙක්ගේ පිට දාලා මේක කියනවා. යකෙක් ඉන්නවා. දැන් උදාහරණයක් මම කියන්නම්කෝ ඔබ වහන්සේට තව එකක් අපි ප්‍රායෝගිකව කියන ඔබ වහන්සේලා අහලා තියෙනවද දන්නේ නැහැ. මේවා ඉතින් අපි මේ අපි වට කියන කෙම් පහන් සමහර වෙලාවදී හංගගත්ත දේවල් එළියට දෙන්නේ නැහැ. නමුත් මේක අපි දැනුවත් වෙන්න ඕනේ. සමහර දේවල් පිළිබඳව. ඒවා තුළ ඇත්තටම විද්‍යාත්මක පැත්තක් තියෙනවා. අහලා තියෙනවද දන්නවද පොල් ගෙඩි වැටුනහම එහෙම මේ ගහෙන් පොල් ගෙඩියක් කරනකොට අපිට අපේ අම්මලා කියනවා මේ ගහ යට යන්න එපා. මේ පොල් ගෙඩිය අහුලන්න දුවන් යන්න එපා. ඇයි? විශ්වාසයක් තියෙනවා මේ මහසෝන එනවා කියලා. මහසෝන කියන යක්ෂයා එනවලු මේ පොල් ගෙඩිය වැටිච්ච සද්දෙට. ඇයි? අර රිතිගල මේ සොහොන් පොලේදී සටනක් යනවා ජයසේන සහ ජයසේන තමයි මහසෝනන් රිතිගල මේ මොකද්ද ගෝඨයිම්බර අතර. ගෝඨයිම්බර ගහනවා වම්පයේ සුළඟිල්ලෙන් ජයසේනගේ බෙල්ල ගැලවිලා තුල් පිටියට මහනුවරට වීසි වෙන්න. ඉතින් දැන් බෙල්ල නැති ඊට වලස්සරුවක් හයි කරනවානේ. සෙනසුරු ඇවිල්ලා අන්තිමට මේ වලස්සරුව හයි කළාන් පස්සේ මෙයා මහසෝන වෙනවා. මේ මහසෝන දැන් සද්දයක් ආවහම විශේෂයෙන් අර ඩිස් ගාලා බිමට උඩ ඉඳන් බිමට ගෙඩියක් මොකක් හරි දෙයක් අතහැරනකොට විශේෂයෙන් මේ පොල් ගැන කියන්නේ දුවන් එනවලු තමන්ගේ ඔළුවද වැටුනේ කියලා බලන්න. එතකොට ඒ තැනදී කවුරු හරි මිනිස්සෙක් ගියොත් එහෙම මහසෝන ගහන්න ඉල තියෙනවා. ඒ හින්දා අපි අය මහසෝනට බය හින්දා ගියේ නෑ පොල් ගහයට. හැබැයි ඇත්ත කතාව ඕක නෙමෙයිනේ. ඔබ වහන්සේලාට තේරෙනවා මිස. පොල් ගහෙන් කෙක්කකින් හරි නැත්නම් මිනිහෙක් යවලා හරි පොල් ගෙඩි කඩන්නේ නැතුව ඉබේ පොල් ගෙඩියක් ඇදගෙන වැටුනොත් වැඩි සම්භාවිතාවක් තියෙනවා. ඒ බොහෝ වෙලාවදී මේ පොල් වල වේලිලා. ඒ වේලිලා තියෙන නිසා තමයි තැරියෙන් ගැලවිලා වැටෙන්නේ. ඒ වැටෙනකොට පොල් වල ගැස් වෙනවා. ඒ ගැස්සුණාන් පස්සේ ගුරුත්වාකර්ෂණය ආයෙම හොයාගත්තාම නිව්ටන් මහත්තයා ඉතින් කියනවනේ ගුරුත්වාකර්ෂණය පොළවේ ඇද ගැනීම බලය නිසා පල්ලෙහාට උඩ ඉඳන් ඇදෙනවා කියනවා. ඉතින් කොහොම හරි වේවා මේ ගුරුත්වාකර්ෂණය ඇතා නැතා පොල් ගෙඩිය පල්ලෙහාට වැටෙන එක අපි දන්නවනේ. එක ගෙඩියක් වැටුණාන් පස්සේ වැඩි සම්භාවිතාවක් තියෙනවා තවත් පොල් ගෙඩියක් උඩ ඉඳන් ඇදගෙන වැටෙන්න. අපි අර දැන් අද නම් ඉතින් රුපියල් 80ක් විතර වෙනවනේ. ඔබ වහන්සේලාට නම් ඉතින් කැටලුවක් නැහැ. ගිහි ගෙදරකදී නම් පොල් ගෙඩියක් වටනවා දැක්කහම පොල් ගෙඩිය ඉතින් ආයෙ සල්ලි වටනවා වගේ තමයි දුවගෙන ගිහින් ඕක අහුල ගන්න බලනවා. බැරි වෙලාවක්වත් ඒ වේගෙත් එක්ක අර කිව්ව තව ගෙඩියක් උඩ ඉඳන් අදගෙන වැටිලා ඔලුවට වැටුනොත් මහසෝන ගැහුවට වැඩි හපන්න අපේ ආම්දුනේ. මහසෝන ගැහුවාම තොවිලයක් හරි නටලා කොට දැම්මයි කිව්වා. ඔලුවට පොල් ගෙඩියක් වැටලා මොලේ ආබාධයක් සුසුම්නාවට ආබාධයක් වුණොත් එහෙම ආයි තොইল පයිල් කරලා මොනවා කරලාද? ඔහු සදාකාලික ගබ්බගාතයෙක් වෙනවා. ඉතින් බලන්න අපේ පැරැන්නෝ දැන් සමහරවිට මෙන්න මේ වගේ විස්තර කරලා දුන්නාම සමහර කෙනෙක් අගේ කරන්නේ ආපෝ ඕකද ඌව වැඩක්. ඉතින් ඒ නිසා ඒ කාලේ තින් දැටිනේ ඒ හින්දා සමහරට යක්කුන්ගේ දෙවියන්ගේ ගිනුමට බැර කරලා යක්කු භූතයෝ ලව්ව අපේ සෞඛ්‍ය ආරක්ෂා කරන්න වැඩපිළිවෙලක් සකස් කරලා තිබ්බා. අනේ ඒව තමයි මේ භූත විද්‍යාව යක්ෂ මේ විශ්වාස ඇතුලේ තිබුණේ. අපි මේ මිත්‍යා දෘෂ්ටිය බැහැර කරනකම මේක ඇතුලේ තියෙන ගැඹුරු හරයක් තේරුම් ගන්න ඕනේ. ඒකයි මේ භූත විද්‍යාව මේකදී නම් භූත විද්‍යාවේදී වෙනම යంత్ర මන්ත්‍රත් උගන්වලා තියෙනවා ආයුර්වේදයේ. සුවඳ ධූප වර්ග හදන හැටි තියෙනවා. දැන් අපි අද කතා කරනවා මේ කොරෝනා වෛරසය සඳහා ධූප නැත්තම් දුම් ඇල්ලීම හොඳයි කියලා. එතකොට අන්න ඒකයි. එතකොට එක්තරා විදිහකින් අපිට කියන්න පුළුවන් සමහර භූත රෝග කියලා කියන්නේ විස බීජ විය හැකියි. එහෙමම කියලා අපි ස්ථිර කරනවා නෙමෙයි අනුමානයක්. එහෙනම් විස බීජ දුරු කරගන්න ශාන්ති කර්මයකදී තොইল බලකදී දුම්මල ගහනවා. දුම්මල දහණයෙන් විස බීජ හරණය වෙනවා. ගම්මඩුවක් නටන්නේ ගමේ විපතක්. මේ වගේ අපි මේ කියන වගේ වසංගතයක් ඇති වෙච්ච වෙලාවක නැත්තම් වසංගතයක් ඇති වෙන්න අවස්ථා පෑදීගෙන එයි කියලා ඒක වළක්වා ගැනීමට තමයි මේක කරන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී අර විස බීජ හරණය සඳහා දුම් ඇල්ලීම, දුම්මල දහණය, දුම්මල ගැසීම ඒව හරි වැදගත්. දැන් අපි ඒක කරන්නේ අද අපි ඒකනේ කරන්නේ.
බලන්නකෝ. අති දුම් හට්ටිය ගගා අපි කියන්නේ. දැන් ඊළඟට සමහර වෙලාවට මේකෙදි තවත් කරන දෙයක් තමයි මේ දැන් අපි අද කතා කරනවා මේ ක්වොරන්ටයින් වලට මේ නිරෝධායන කතන්දරයක්. ස්වයං නිරෝධායනය. දැන් අපි අතීතයේ තිබුණා ස්වයං නිරෝධායනය. මං කිව්වේ පත්තිනි මාතාවන්ගේ ගොඩට ඒක බර කරලා දෙයියන්ගේ ලෙඩ හැදුනහම අපි සමාජයෙන් වෙන් වෙන්න ඕනේ. ඒකදී අපි කලාගේ ඉස්සරහා කොහොඹාතු පෙලක් එල්ලුවා. ගොක්රෑනක් ඇද්දා. අඹාතු පෙලක් ඇල්ලුවා. ඒ එල්ලුවාම අපේ මිනිස්සු දැනගත්තා ඒ ගෙදරට යන්න හොඳ නැහැ. ඒ ගෙදර බෝ වෙන රෝගයක් තියෙනවා. අන්න ස්වයං නිරෝධායනේ. බලන්නකො වචනේ අලුත් වුණාට අපි කරලා තියෙනවා. ඔන්න ස්වයං නිරෝධායනේ කියන එක එහෙම. මේකයි මම කියන්නේ අපේ අතීතයේ ආයුර්වේදයේ වේවා දේශීය වෙදකමේ වේවා අපේ ජන සම්ප්‍රදාය වේවා මෙහෙම පිළිවෙත් තිබිලා තියෙනවා. අපිට දැන් අලුත් මුහුණුවරකින් අලුත් නමකින් ආවම සමහරෙකුට ඒක අලුත් වෙලා. හැබැයි අපි අතීතයේ ඔබ වහන්සේලාගේ වගකීමක් අතීතයේ හොයලා බැලුවොත් මේවත් තිබුණා. ස්වයං නිරෝධායනය. අපි ඒකට කියනවා පේවීම සමහර වෙලාවෙදී. කිරිමඩු ශාන්ති කර්ම කරනකොට අර විස බීජ හරණය පත්තිනි මෑණිය වෙනුවෙන් කරන. ඉතින් මෙන්න මේ භූත විද්‍යාව තුළ ඔන්න ඔහම සැඟවුණු ගැඹුරු අරුතක් තියෙනවා. තව සෙවිය යුතුයි. ඔය යක්ෂය භූතය කියන්නේ පුදුම ආයුර්වේදයට බැඳිච්ච දෙයක්. ඔය යක්ෂය කියලා කියන ඒවෙන් සංකේතයි. නැත්නම් අපි කියනවා සංකල්ප සංකේතානුසාරීව රෝග තමයි ඉදිරිපත් කරන්නේ. 18 සන්නිය කියන්නේ රෝග 18ක්. මහසෝන කියන්නේ වාත රෝගය. රීරියකා කියන්නේ පිත් රෝග. ඊළඟට තොටයකා කියන්නේ සෙම රෝග. මේක දිගට කතා කරන්න කාලේ නෙමෙයි හරි කුතුහලයි. මේ යක්කුන්ගේ උපත් කතා යක්කුන්ගේ ශරීර වර්ණා ඉදිරිපත් කරන ඒවා එක්ක බැලුවාම ඇත්තට මේවා රෝගීන්ගේ රෝග ලක්ෂණ. මහසෝනගේ ශරීර ලක්ෂණ වාත රෝගියාගේ ලක්ෂණ දරුණුම වාත රෝගයක් තමයි පක්ෂාඝාතය අංශභාගය හැදුනහම මේ රෝගියාගේ ශරීරයේ ස්වરૂපය ඇත්තටම මහසෝනාගේ ස්වરૂපයට සම වෙන තැන් තියෙනවා. ඉතින් මේක මම මෙතනින් එහාට විස්තර කරන්න යන්නේ නැහැ. මොකද මේකේ හරි ගැඹුරක් තියෙනවා. මම ඒකයි කියන්න හදන්නේ. මොකද සමහරෙක් මේවා හෙලාපෙලා මේවා මිත්‍යා දෘෂ්ටි එහෙම නැත්නම් මේවා තිරස්චීනයි කියලා ඉවත් කරන්න දඟලනවා ගැඹුර හොයන්නේ නැතුව. ඔබ වහන්සේලාගේ කාර්යය තමයි මේ ගැඹුර සොයාපාදා ගන්න එක. ඒකට තමයි මේ ඇත්තටම ඉදිරිපත් කරන්නේ. විභාගයට ලිවීමම විතරක් නෙමෙයි. බෝධි පූජාවක ගුණ එන්නේ කොහොමද? සෙත් පිරිතක ගුණ එන්නේ කොහොමද? සෙත් පිරිතක් බෝධි පූජාවක් වඩාත් ගුණවත්ව බලවත්ව කියන්නේ කොහොමද? ඒකට මේ විද්‍යාව ආයුර්වේදය මේ භූත විද්‍යාව පිළිබඳ යම් යම් ඉගැන්වීම් දැන ගැනීමෙන් ඔබ වහන්සේලාට බෝධි පූජා පවා වඩා බලවත්ව අර කරන්නන් වාලේ නොකර ඒක හොඳට කරන්න අවස්ථාව ලැබෙනවා. හොඳයි අපි ඊළඟකට යමු. භූත විද්‍යාව ගැන වැඩිපුර ටිකක් අපි කතා කළ නිසා. ඊළඟට එනවා අගද තන්ත්‍රය. අගද තන්ත්‍රය කියලා කියන්නේ අගද කියන එක අදහස විෂ කියන තේරුම සර්ප කීට කියලා කියන්නේ පණුව. අපි ඔය කීටයෝ කියලා එහෙම කියන්නේ මදුරු පණුව, මදුරු කීටය වගේ පණුව. දැන් ඔය රූපවල එහෙම තියෙනවා මදුරු එහෙම ඉන්නේ. ආදීන්ගේ විෂද කනේරු අත්තනාදියද අනේරු රූපයක් පොඩියට තියෙනවා අත්තන තියෙනවා වහන්සා දැකලා ඇති අනුරාධපුර වගේ පැතිවල හරියට ඒක ගැටලුවකුත් වුණා කාලයක් මේ කනේරු කියන එක ගැටවල් මායිම් වල හරියට තියෙනවා සුලභම දෙයක් කනේරු කහපාට කනේරු එක ඒ හැරුණාම ඔය අනුරාධපුර පොළොන්නරු අම්පාර ආදී ප්‍රදේශවල තියෙනවා මේ අපේ මේ පැතිවල නැති වුණාට වහන්සා දැකලා ඇති මේ කදුරු කියලා ගස් జాතියක් ගොඩ කදුරු කියලා කියනවා තිත්ත කදුරු කියලා කියනවා ඒ කදුරු ගස් වගේ ඒවා අන්න ඒවා ගෙඩි ඊට ගෙන්දගම් පාසානම් මේවා මේ ඛනිජ විදිහට එහෙම නැත්නම් මේ පොළවේම උපදින ද්‍රව්‍ය විදිහටත් තියෙනවා සමහර ඒවා සකස් කරලා මේ පාසානම් එහෙම මේ ගෙන්දගම් දක්වලා තියෙන්නේ ඒ එවැනි වස වර්ග වලින්ද සිරුරට ඇතුළු වූ ඒවා බැහැර කිරීම. එතකොට මෙතන වචන දෙකක් තියෙනවා අපි හම්බුනේ විෂ සහ වස කියලා. විෂ කියලා කියන්නේ සතුන්ගෙන් නැත්නම් බාහිර ජීවීන්ගෙන් ශරීරයට විෂ. වස කියන්නේ ගස් කොළන් වලින් සහ ඛනිජ ද්‍රව්‍ය වලින් ශරීරයට ඇතුල් වෙන දේවල්. අන්න ඒ කියන්නේ විෂ හෝ වස ශරීරයට ඇතුල් වුනහම ඒක දුරු කිරීම සඳහා කරන පිළියම්. අපි අපේ වෙනමම විෂයක් තියෙනවා සර්ප විෂ වෙදකම. පිස්සු බලු වෙදකම. ඒවා අපේ ආයුර්වේදයේ නෙමෙයි අතනම දේශීය වෙදකම මේවා. පිස්සු බලු අලර්ක චිකිත්සා කියලා කියන්නේ. පිස්සු බලු වෙදකම. ඒ කාලේ තිබුණා විශේෂම ක්‍රමයක් පිස්සු බල්ලාගේ විෂ සර්පයාගේ විෂ කටින් උරෝල අයින් කරනවා. මේක හරි පුදුමාකාරයි. පොත්වල තියෙනවා ඒ වෛද්‍යවරයාට පුළුවන් විෂ කටින් උරෝල අයින් කරන්න. ඒ තරම් බලවත්. ඉතින් ඒක තමයි මේ අගද තන්ත්‍රය කියලා හඳුන්වන්නේ. එතකොට දැන් ඔය අපි සරලත් බෙහෙත් විදියට තියෙන සමහර වෙලාවෙදී ඔය සබන් වතුර පොවනවා ඊළඟට පොල් කිරි පොවනවා අන්න ඒ වගේ සරලත් බෙහෙත් දැලඹුව ගෑවුනහම
ඔය පොල් තෙල් ගාලා හූරනවා, පොල් තෙල් අතුල්ලනවා, පොල් කොළ දුම් ඇඟේ පළු නැගුණාම දුම් අල්ලනවා. ඕවා පොහන්සලා කරලත් ඇති. සමහර වෙලාවෙදී එහෙම දැන් දැලඹුවෙක් ගෑවුනම අනිවාර්යයෙන්ම කියනවා පොල් තෙල් ටිකක් ගාලා හූරන්න. අන්න ඒ වගේ ඒවා. ඒ වගේ මේ අගද තන්ත්‍රයට අයිති දේවල් තමයි. ඔබ වහන්සේලා නොදැන හෝ දැන කරලා තියෙන මේ අගද තන්ත්‍රයට අයත් චිකිත්සාවක්. අත්බෙහෙත් කියලා කියන්නේ ඒක. අගද තන්ත්‍රයට අයත් චිකිත්සාවක්. නොදැන කරලා තියෙනවා. හොඳයි. අපි ඊළඟ එකට එනවා. අගද තන්ත්‍රයෙන් පස්සේ වැදගත්ම එකක් එනවා. මේක අපේ විශේෂයි. මේ කෞමාර වෘත්‍ය. කුමාර ශබ්දයෙන් හැදෙන්නේ කුමාර කියන්නේ පොඩි දරුවෝ. එතකොට මේ කෞමාර වෘත්‍ය කියලා කියන පෝෂණය කිරීම. කුඩා දරුවන් පෝෂණය කිරීම හා ඔවුන්ගේ රෝග දුරු කිරීම. පොඩි දරුවන්ටත් රෝග ඇති වුණාම ඒ දරුවන්ගේ රෝග සඳහා විශේෂ ප්‍රතිකාර තියෙනවා. මොකද හේතුව වැඩිහිටියන්ට දෙන ඖෂධ පොඩි දරුවන්ට දෙන්නේ නැහැ. මාත්‍රාව වෙනස්. අපි දන්නවා අර සමහර බේත් වල ලොකු අයට දෙනකොට සමහර බටහිර වෙදකමේ පෙත්තක් දෙනකොට කියනවා පෙත්තේ භාගයක් දෙන්න වගේ. මොකද ඒ දරුවාගේ රූපයට ඔරොත්තු දෙන්න. අපිට නැත්තම් මේ අවුරුදු 40ක 50ක කෙනෙකුට දීපු බේතක් මට දුන්නා වෙද මහත්තයා හරි හොඳයි කියලා අවුරුදු 7 8 දරුවෙකුට දෙන්නේ නැහැ. සමහරු ඒ වැරද්ද කරනවා මට හොඳ වෙච්ච ඉන්න මුටක් හොඳයි කියලා පොඩි දරුවාට දෙනවා. පොඩි දරුවාට ඒ ලෙඩේ නෙමෙයි වෙන ලෙඩක් හැදින අමාරු වැටෙනවා. අයි අර වැඩිහිටියන්ගේ බේත්නේ බොන්නේ. ඉතින් ඒ නිසා මේ කුඩා දරුවන් සම්බන්ධයෙන් වෙනම බෙහෙත්. ඒ විතරක් නෙමෙයි. පෝෂණය කිරීම ඔවුන්ට කන්න බොන්න දෙන්නේ කොහොමද? ඔවුන්ගේ කුඩා කාලේ ආහාර කොහොමද මේ තියෙන්නේ? දරුවෙකුට විශේෂ ආහාර තියෙනවා. ඒ පොඩි කාලේ දෙන්න ඕනේ. එතකොට එයාගේ දෛනිකව යාව නාවන්න කරන්නේ ඒව වැදගත්. එයාට කොහොමද ව්‍යායාම කරවන්නේ? අන්න ඔයනේ දේවල් විශේෂයෙන්ම තියෙනවා. දැන් ඔබ වහන්සේලා දන්නවා අපේ මේ සම්ප්‍රදායක් ඇති වුණා ගර්භණී මාතාවන්ට අඟුලිමාල පිරිත කියනවා. අපි ඒක හඳුන්වනවා මේ බෞද්ධයන් සම්ප්‍රදායන් ගර්භණී මාතාවගේ කුසයේ දරුවා බිහිවීම පහසු කිරීම සඳහා අඟුලිමාල පිරිත. මේකත් මේ එක්තරා කෞමාර වෘත්ති විදිහට ආයුර්වේදයේ ගන්නේ නැති වුණාට ඒක යටතේ අපි කරන පිළිවෙලක් කියලා. ඒක අවශ්‍යයි. අපි ඔක පෙරදිග ඔබ වහන්සේලා අහලා තියෙන වචනේ තමයි ගැප් පෙළහර. මහා මායා දේවියට ගැප් පෙළහර කළා සුද්ධෝදන රජුරෝ සිද්ධාර්ථ කුමාරයා ලැබෙන්න ඉන්නකොට. මොකද ඒක ගර්භණී කාලයේම දරුවා කුස තුළ වැඩිවීමට අවශ්‍ය වෙන සාධකයක්. දොළදුක අහලා ඇති වචනේ. මේ දොළදුක සංතරපණය කරන්න ඕනේ. එතකොට තමයි දරුවා කායිකව මානසිකව වැඩෙන්නේ. දුටුගැමුණු රජුරුවන්ගේ අම්මට විහාර මහා දේවියට මහා දොළදුකක් ආවා. වහන්සලා දන්නවා මේ දොළදුක සංතරපණය කරන්න ඕනේ. එතකොට තමයි දරුවාගේ කායික මානසික නිරෝගීභාවය ඇති වෙන්න කියන පිළිගැනීම තියෙනවා. එතකොට අන්න ඒක තමයි මේ කෞමාර වෘත්‍ය. දරුවා කුසට ආමොහොතේ ඉඳන් ගර්භණියගේ කාලේ ඉඳන් දරුවා බිහි වුණාන් පසුව ඔහුව වැඩිමහල්ලෙක් වෙන තැන දක්වාම කායික මානසිකව රැක බලාගෙන වර්ධනය කරන ආකාරය තමයි කියන්නේ. බලන්න මොන තරම් අවධානයක් දීලා තියෙනවද කියලා. ආයුර්වේදයේ තුල දරුවන්ට කෞමාර වෘත්‍ය කියලා වෙනම අංගයක් තියෙනවා. ළමා රෝග. ඒක තමයි මේ කෞමාර වෘත්‍ය කියන එකේ අදහස. ඊළඟ කාරණාව. කෞමාර වෘත්‍යයෙන් පස්සේ එනවා අපිට ඊළඟ අංගයේ විදිහට රසායන තන්ත්‍රය. රසායන. එතකොට ඒ රසායන තන්ත්‍රයේ අදහස තමයි අකලට මහලු වීම දුරු කිරීම නැතහොත් ආයුෂ බලය නුවණ වර්ධනය කිරීම. සමහර අය අපි අතන දැන් ආයුෂ කියලා කියන්නේ අපි දීර්ඝායුෂ වෙනකොට ස්වභාවයෙන්ම ඇඟ දිරා යනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. බුදුහාමුදුරුවෝත් කිව්වනේ අර ආනන්ද හාමුදුරුවන්ට කතරේකදී යජ්ජර සකටන් වගේ මිසේන කියලා අනිපරිනිබ්බාන සූත්‍ර මගේ ශරීරය ආනන්ද දිරා ගිය ගැලක් වගේ. දැන් 80 වයස් මේ මහලු වියේ පසු වෙන කෙනෙක් මම කියලා කිව්වා. ඒ කායික දුබලතාව සාමාන්‍යයෙන් ඇති වෙනවා. හැබැයි සමහර කෙනෙකුට එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කායික දුබලතාවන මානසික වශයෙන් බුදුරජාණන් වහන්සේ තාම නිරෝගීමත් නේ කියලා. ඕක කිසි කෙනෙකුට මේ ඒ තත්ත්වයට සම වෙන්න බැහැනේ. ඒ කය කියන එක භෞතික දෙයක් නිසා දිරා ගියාට මනසෙන් ඇතිවෙච්ච ප්‍රබෝධය කවදාවත් නැති. අපේ එහෙම නෙමෙයි. අපි කයෙන් දුබල වෙනකොට මනසෙනුත් දුබල වෙනවා. අපේ මතක ශක්තිය නැති වෙලා යනවා. දැන් මේ තිබ්බ දේ මේ මතක නැහැ. වයසක උදවිය කියනවා. ඉතින් සමහර වෙලාවට කන්නඩි කුට්ටම එහෙම මේ නලලේ තියාගෙන හතර අතේ හොයනවා. අපේ කරුණායටත් සමහර විට වෙනවා. එහෙම නැතුවාම නෙමෙයි. එහෙම හොයනවා. පොත අතේ තියාගෙන පොත හොයන වෙලාවල් තියෙනවා. ඒ වගේ විප්‍රකාර වෙන එක නවත්තන්න ඔන්න රසායන තන්ත්‍රය යොදාගෙන තියෙනවා. ඒ මතක ශක්තිය ඇති කරන්න. ආයුෂය දික් කරන්න අකලට මහලු වෙන එක අර ඇඟේ ඉතින් අර අපි කියන්නේ මම ඉතින් ඔකට තමයි හිතනවා මේ නාකිකමත මුක්කු ගහනවා කියලා.
නාකි වෙන අය පෙන්නන්න කැමති නැති අය ඉන්නවනේ. අම රැලි වැටිලා, දත් හැලිලා, අව පැහැ වෙනකොට සමහර අයට හරි දුකයි. ඉතින් එතකොට ඔය දැන් එක පිළියමක් මේ කිසේ කුරුප්පු ගල්වන එක කුරුප්පු කියලා කිව්වේ මේ කළු ඩයි වර්ග එහෙම ගල්වලා ඔය කරන්නේ. මේ ආයුර්වේදයේ ඩයි ගැල්වීම නෙමෙයි කොණ්ඩේ ඉදෙන එක අවම කර ගැනීමේ ක්‍රමයේ තියෙන්නේ. දැන් අර ඉදුනහම කළු කරන එකන කියන්නේ නැහැ. ආයුර්වේදයේ උගන්වනවා අකාලිත්‍ය අපාලිත්‍ය කියලා කියන අකලට පැහෙන එක අකලට කොණ්ඩේ හැලෙන එක නවත්වා ගැනීමේ ක්‍රමෝපායක් උගන්වනවා. අන්න ඒ වගේ දේවල්. එතකොට ශරීරයේ ස්වરૂපය මහලු බවට පත්වීම නැති කර ගැනීම සඳහා ඉගැන්වීම ආයුෂය දික් කර ගැනීමට බලය තමන්ගේ අර වයසට යනකොට ඇතිවෙන කායික දුබලතා අවම කරගන්න කාටවත් නතර කරගන්න බෑ හැබැයි අවම කර ගැනීම සඳහා ඊළඟට නුවණ වර්ධනය දැන් ඔබ වහන්සේලාටත් මේක වැදගත් නුවණ මේධ්‍ය කියලා කියන නුවණ බුද්ධි වර්ධනය සඳහා ආයුර්වේදයේ පිළියම් තියෙනවා මහා පිළියමක් නෙමෙයි මම පොඩි කතන්දරයක් කියන්නම් ඔබ වහන්සේලාට කරගන්න පුළුවන් නම් බුද්ධි වර්ධනය සඳහා ඉතාම යෝග්‍ය ආහාරය තමයි ගොටුකල සහ මොනර කුඩුම්බිය මං හිතනවා අඳුනනවා ඇති කියලා. මේ මොනර කුඩුම්බිය ගස් හැබැයි මල් වෙන්න කලින් මල් ආවෙන් පස්සේ ගහේ සියලුම පෝෂණය නැත්තම් ඒ ගුණේ ඉවරයි. මොකද එයා මැරෙන්න සූදානම් වෙනවා. මල් වෙනවයි කියන එකෙන් අදහස් වෙන්නේ ඊළඟ પરම්පරාව බෝ කරනවා. ඊළඟ પરම්පරාව බෝ කළාන් පස්සේ එයා පොළොවේ වැටිලා පොළොවටම දිරලා යනවා. ඒ ස්වභාව ධර්මයේ නියමය. එතකොට මල් ආපු ගහක වැඩක් නැහැ. මල් ආපු ගහ දිරන්න සූදානම් වෙන තත්ත්වයේ එයත් මහලු වෙලා. එයත් මහලු වෙච්ච තැන ඉන්නේ. හින්දා මල් වෙන්න කලින් තරුණෝ. එහෙම නැත්නම් හැදීගෙනනේ මොනර කුඩුම්බිය ගහක දලු හරිය කඩලා හොඳට හොදලා උදේ වරුවක නැත්නම් පාඩම් කරන උනත් තමයි මේක හපලා ඉස්ම ගිලින්න පුළුවන් නම් ඉතාම හොඳයි. මොනර කුඩුම්බිය ස්මරණ ශක්තිය වැඩි කරන ඖෂධයක්. ඊළඟට බ්‍රාහ්මී කියලා කියනවා ගොටුකොළ වලට. ගොටුකොළ ඉස්ම බ්‍රාහ්මී ග්‍රතය කියලා අපි ඖෂධයකුත් තියෙනවා. ඔය සඳහාම හැදුවා බ්‍රාහ්මී ග්‍රත. ලුණු විල වලින් සහ ගොටුකොළ වලින් බ්‍රාහ්මී ලුණු විල වලටත් තියෙනවා. එතකොට මේ ගොටුකොළ මොලේ හැඩේ වගේනේ බලන්න ගොටුකොළේ හැඩෙත් මොලේ හැඩේ වගේ. එතකොට ගොටුකොළ කොළ 7ක් මේ ඔය සමහර කෙනෙකුට කරන්න පුළුවන් මම මේ කියන්නේ කඩාගෙන පිරිසිදු වෙන්න ඕනේ. එකට තියලා රතු ලුණු ගෙඩියකුත් සුද්ධ කරලා රතු ලුණු ගෙඩියක් එක්ක ගොටුකොළ 7 මේ ගොටුකොළ ඔය කොළ 7 එකට තියලා හපලා ඉස්ම ගිලිනවා නම් උදේ හිස් බඩ පීනස් රෝග දුරු වෙනවා. මේ නැත්තම් මේ නුවණ වර්ධනය වෙනවා. ඉතින් කරලා බලන්න මේවා අපේ දේවල් ලැබුණේකුත් වෙන්නේ නැහනේ. ඔන්න ඒ රසායන තන්ත්‍රයේ එක්තරම මේ රසායන තන්ත්‍රයට ඇති මේ පොඩි අත්බෙහෙතක් කිව්වේ. රසායන තන්ත්‍රය ඔයිට වැඩිය මේ තියෙන්නේ දැන් බේත් කැවීම් තියෙනවා. ඊළඟට ඔය අපේ තියෙනවා පංචකර්ම චිකිත්සා කියලා ඉදිරියේදී කියවෙනවා. ඒ පංචකර්ම ආදී කරලා ශරීරයේ අර කියන ගුණය දැන් ඔබ වහන්සේලාටත් තියෙනවානේ විනය පිටකේ එක්තරා විදිහකින් මේ අග්නිශාලා එහෙම නැත්නම් මොකද්ද මේ ජන්තාගරය ඒ ජන්තාගරය කියන්නේ ඇත්තටම ස්ටීම් බාත් කියන වාෂ්ප වලින් නෑම ස්වේද ගලණය ඇඟේ දාඩිය පිට කරලා තරුණ ජවයට පත්වීම බුදුරජාණන් වහන්සේත් අනුමත කළා ඒක. ජන්තාගර වතක් වෙනම දේශනා කළා. ජන්තාගර හැදුවා. එතකොට ඒක ගැන හොයලා බලන්න. එතකොට එයින් වෙන්නේ තරුණ බව රැකීම සහ අර බලය ඇතිවීම. දාඩිය දාලා ඇඟ තවත නිරෝගීමත් වෙනවා. දැන් අපේ වැඩේ වෙලා තියෙන දාඩිය දාන්න වැඩ කරන්නේ ශරීරයේ හැමම එක තැන තියෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ආරනවා, මෝරනවා. ඉතින් කියන චුට්ටක් බඩ එනවා. චුට්ටක් බඩ ඇවිල්ලා දැන් අනේ මට අඩි 10ක් ඇවිද ගන්න බෑ හතිය එනවා. ඊළඟට ඔතනින් පටන් ගන්නවා සීනි, කොලෙස්ටරෝල්, ඉතින් එනවා ગેස්ට්‍රයිටිස් නොයේක් ඒවා කියනවා. ඊට පස්සේ ඉතින් හරි අමාරුයි. නේද? සමහර වෙලාවට දානේ ගෙදරට ගියාන් පස්සේ ඊළඟට හිතේ හැටියට දාන ටිකක් වළඳන්නත් බෑ. වාරණ දාගන්න වෙනවා. සීනි, තෙල්, ඔය ඉතින් පිටි අගුණයි හරි ගැටලුවක්. ඉතින් ඒවට ඉතාම හොඳ එකක් තමයි මේ දාඩිය දාන්න වැඩ කරන එක. දාඩිය ගැල්වීම, දාඩිය ගැන්වීම. දහඩියෙන් එක්ක වැඩ කරන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ නම් සක්මන අනුදැනවා දාලා. එහෙම නැත්නම් ජන්තාගරය අනුදැනවා දාලා. අපේ වෙනම තියෙනවා අර වගේ ස්ටීම් බාත්. දැන් ඒ විතරක් නෙමෙයි පිට රටවල දැන් කරන අලුත්ම එක තමයි අලුත් කියන්නේ ඒගොල්ලෝ හොඳයි කියලා දැන් පරීක්ෂණ කළා මඩ් බාත්. මඩ නාන එක. මඩ් බාත් කියලා එකක් තියෙනවා. මඩ නාන්නයි කියලා. බලයි මේ මොකද්ද මේ සර් කියන්නේ මේ මඩ නානවා අපි ඉතින් මඩ නා. ඒක හරි වැදගත් අපේ හාමුදුරුවෝ. යම් යම් පස් කොටස් අරගෙන ඒවා දිය කරලා ඇඟේ ආලේපනය කරලා නෑම. ඒක සෞඛ්‍ය සම්පන්නයි. ඕක අපිට අලුත් දෙයක් නෙමෙයි අපේ හාමුදුරනේ. විනය පිටකේ තියෙනවා. වේසජ්ජක්ඛන්දකේ අරගෙන බලන්න ඕන. බුදුහාමුදුරුවම කිව්වා භික්ෂූන්ට මඩ නාන්න කියලා. ඒ කියන්නේ මඩ වලවල් වල බහැලා එහෙම නෙමෙයි.
සුදුසු පස් වර්ග අරගෙන සියුම්ම අඹරලා ඒවා ගල් වල ජන්තාගරේ ඉඳලා ස්නානය කරන්න කියලා. එහෙම කරපු බවට අපිට අනුරාධපුර පොළොන්නරුවෙන් සාධක හම් වෙනවා. අරංකැලේ ආරණ්‍ය සේනාසනේ හොඳම සාධක හම් වෙනවා. පස් අඹරපු අත්ගල් හම් වෙනවා. එන්න විශාලයි. හිතා ගන්න බෑ කවුද මේවා මේවා අඹරුවේ කියලා. අලි කකුල් වගේ විශාල අත්ගල් හම් වෙනවා. ඒ වතුර උණු කරපු ලිප් හම් වෙනවා. ඊළඟටගේ මඩ නැත්තම් මැටි අඹරුව අනිත් දාගල් හම් වෙනවා. අනිත් ගල් අඹරුන් ගල. ඉතින් මේ සාධක තියෙනවා. මේවා අපි කළා. ඒ නිසා අපි නිරෝගීමත් වුණා. අපේ ආයුෂ රැකුණා. අපේ බලය වර්ධනය වුණා. රසායන තන්ත්‍රය කියන්නේ ඔන්න ඕකයි. ඒ හින්දා අපි මේ පැත්තත් දෛනිකව අවධානය යොමු කළ යුතු වෙනවා. රසායන තන්ත්‍රය. ඊළඟ කාරණේ වාජීකරණාංශය අවසාන ඒ අෂ්ටාංග ආයුර්වේද 8 වෙනි එක වාජීකරණ තන්ත්‍රය. අපි ඒකලකට ගියොත් වාජීකරණ කියලා කියන්නේ වෙනමම පැත්තක්. ඒක අපේ ඇත්තටම මානවයාගේ පැවැත්ම උදෙසා මානවයාගේ පැවැත්මට අවශ්‍ය කාරණයක් මූලික කරගෙන තියෙන්නේ ස්ත්‍රී පුරුෂ කාම ශක්තියින් වර්ධනය. කාම ශක්තිය තුළ ද වාජි කියන වචනේ තේරුම වහන්සේ දන්නවා. වාජි කියන්නේ අශ්වයට කියන නමක්. කරන කියන්නේ බවට පත් කිරීම. අශ්වයෙක් බවට පත් කරනවා. වාජිකරණ. එතකොට මේ වාජීකරණ තන්ත්‍රයෙන් කරන්නේ ස්ත්‍රී පුරුෂයන්ගේ කාම ශක්තිය වර්ධනය වීම තුළ දරුඵල යහපත් දරුවන් හැදීමට යහපත් පෞල් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය රෝග වෙලා තියෙනම් ප්‍රතිකාරත් එහෙම නැත්නම් ඒ සඳහා රෝගේ නැත්නම් අර කිව්වාගේ සම තත්වයෙන් හොඳට දෝෂ සම වෙලා නිරෝගීමත්ව ඉන්නවනම් ඔවුන්ගේ ඒ කටයුතු හොඳින් මනාව පවත්වාගෙන යාමට කළ යුතු දේවල්. දැන් ඔය කැඳ වර්ග තියෙන්නේ අපේ එහෙම හොයලා දාලා තියෙනවා මේ වැල් පෙනෙල කියන එක. අපි දන්නවා සාමාන්‍ය වැල් පෙනෙල ගිතලින් මලවලා කෑම ගැන එහෙම කියනවා. හාතවාරිය අල ආතවාරිය කැඳ දැන් මම දන්නවා සමහර ආරණ්‍ය සේනාසන වලට ආතවාරිය කැඳ ගේන්නත් එපා කියලා තියෙනවා. එහෙම මං අහපු මන් දන්න ආරණ්‍ය සේනාසන එහෙම තමයි බණ භාවනා කටයුතු සඳහා ඒකෙන් බාධාවක් වෙයි. ඒව පානය කිරීමෙන් ඇති වෙන මේ ශාරීරික උත්තේජනය භාවනාවට බාධාවක් වෙයි කියන තැන ඉඳන් වාරණ දාපු තැන් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඒක ගිහියෙකුට ගිහි ජීවිතය තුළ ඒක අවශ්‍ය කාරණාවක් නිසා ඒක සඳහා ආයුර්වේදයේ වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. වාජීකරණ තන්ත්‍රය. ඔන්න කවුරු හරි ප්‍රශ්නයක් අහනවද? මේ රතු පාට ගෙඩි තියෙන්නේ මොනවද සර්? ඔය මේ පෙන්නන රූපෙට අපි ඔය තියෙන්නේ ආයේ හාතවාරිය ගෙඩි. ඔය හීන් හාතවාරිය කියලා තියෙනවා. ඒ හීන් හාතවාරිය කියන එකේ ගෙඩි තමයි ඒ තියෙන්නේ. අපි සමහරලාට හාතවාරිය ගෙඩි දැකලා නැහැ. මල් හැදෙන තරම් මෝරපු වැලුත් නැහනේ. ඒ හාතවාරිය අපි හාමුදුරනේ. හරි සර්. හොඳයි. අන්න එහෙමයි. ගැටලුව තිබුණොත් අපි හාමුදුරනේ අහන්න. නොතේරුණ යමක් තියෙනවා. හොඳයි. මම හිතන්නේ දැන් 9:00ටත් කිට්ටුයි. අපේ මහේෂ් දැන් කොහොමද ඉදිරියට තව යනවද අපි දැන් මේන් කොටසක් අපි ඇත්තටම මේ අෂ්ටාංග ආයුර්වේදයේ දක්වා කොටස කළා. එයින් පසු අපිට තියෙන ආයුර්වේදයේ අපේ සෞඛ්‍ය යහපත් කරගන්න තියෙන ඉගැන්වීම් ටික තමයි කරන්න තියෙන්නේ. පැහැදිලි වෙන්නේ නැහැ. දැන් අපි ආයුර්වේදයේ යනු කුමක්ද හඳුන්වා දුන්නා. ආයුර්වේදයේ සම්ප්‍රදාය හඳුන්වා දුන්නා. අෂ්ටාංග ආයුර්වේදය හඳුන්වා දුන්නා. ඒ කොටස තමයි මෙතුවක් කළේ. මම හිතන්නේ පැහැදිලි ඇති. අපි හාමුදුරනේ පැහැදිලිද මට චුට්ටක් දැනුවත් කරන්න. මොකද අපි ඒකත් දැනගන්න එපා. මෙතුවක් කරපු කොටස පැහැදිලිද? පැහැදිලි සර්. ගැටලු තැනක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අහන්නකෝ. කාට හරි යම් ගැටලුවක් මේ කොටස් තුන සම්බන්ධයෙන් තියෙනවා.